හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා නැවතවරක් පිළිගන්නවා. ඉතින් අද මේ ජනවාරි මාසයේ සතිපතා ලංකාවේ ඉන්න අපේ කල්‍යාණ මිත්‍රයන් සදා පවත්වන සති වැඩමුළුවේ අවසාන ජනවාරි මාසයේ අවසාන වැඩමුළුව. ඉතින් වැඩමුළුවේ අපි කාලයක් වෙන් කරගෙන තියෙනවා ධර්ම සාකච්ඡාවකට ධර්ම දේශනයකටත්. ඉතින් ඒකට මුල පිරීමක් සඳහා මම සියලු දෙනාගේම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපි සාදු කියලා নমස්කාරය කියමු නැවතවරක්. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. හොඳයි. ඉතින් මම මුලින් මතක් කරුවා වගේ මේ වෙලාව අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සතිය වඩාගෙන යන මාර්ගයට අපි කියන ධර්ම මාර්ගය කියලා. මේ ධර්ම මාර්ගයේ යන අයට බුදුරජාණන් වහන්සේ නිකන් මෙන්න මේකයි පාර කියලා පැත්තකට වෙලා බුදියාගෙන නැහැ. මේ ධර්ම මාර්ගයේ යද්දී උන්වහන්සේ පුළුවන් තරම් අවශ්‍ය වෙලාවට අපි ඉස්සරහින් යනවා, අවශ්‍ය වෙලාවක අපි එක් යනවා, අවශ්‍ය වෙලාවක අපි පිටිපස්සෙන් යනවා, තල්ලු කරනවා වෙන විදිහකට කියනවා නම් මේක දිගින් දිගටම ගෙන යන්න උන්වහන්සේ අපිට දෙන්න ඕන සෑම අවවාදයක් උපදේශයක්ම දීලා තියෙනවා. මේ දීලා තියෙන එක අවවාදයක් උපදේශයක් තමයි මේ අනුග්‍රහිත සූත්‍රයේ උන්වහන්සේ සඳහන් කරනවා. අපි මේ ගමන් මාර්ගයට සුතයෙන් අනුග්‍රහ කරන්න ඕන. සුතයෙන් අනුග්‍රහ කරනවා කියලා කියන්නේ මේ ධර්ම දේශනයකට සවන් දෙන්න ඕන, කන් යොමන්න ඕන කියන එක. ඒ වගේම සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න ඕන කියලා කියනවා. මේ කියන්නේ ධර්මම තමන් යන මාර්ගය පිළිබඳව අපි යම් ආකාරයක සාකච්ඡාවක යෙදෙන්න ඕන. එතකොට තමයි ඒක උද්දීපනය වෙලා, උත්තේජනය වෙලා ඉදිරියට යන්නේ. ඉතින් ඒ සඳහා තමයි අපි මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් මේ සුත අනුග්‍රහිතය තමයි අපි මුලින්ම ගන්නෙ. සුත අනුග්‍රහිතය සඳහා මම හැමතැනම පුරුද්දක් වශයෙන් කරන දෙයක් තමයි ඒ හැම සමාජිකයෙකුටම ඉදිරිපත් කරනවා දීර්ඝ වශයෙන් මොකද්ද මේ සතර සතිපට්ඨානය කියන එක. ඒකට හේතුව තමයි සතර සතිපට්ඨානය යම් කිසි කෙනෙක් දන්නේ නැත්නම් සතිය වඩාගෙන යද්දී එයාට මේ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ තමයි තේරෙන්නේ. ඉතින් ඒ ගතිය නැති කරගන්න අපි ඇත්තටම මේ බුදුහාමුදුරුවෝ එක්ක යනවා කියලා දැනගන්න නම් ඔය 84000ක් ධර්මස්කන්ධය කියුවට වැඩක් නැහැ. බෞද්ධ විශ්වවිද්‍යාලයට ගිහින් ඩිග්‍රී එකක් ගත්තට වැඩක් නැහැ. මේ මාර්ගයේ යන ගමන් පැහැදිලිව දැනගන්න ඕනේ මොකද්ද සතර සතිපට්ඨානය කියන්නේ. ඊට පස්සේ ඕන එකක් කෙරුවට කමක් නැහැ. මාර්ගයේ යන ගමන් නැතුව මාර්ගයේ යන්නේ නැතුව මොනවා කෙරුවත් වැඩක්. ඉතින් අපි මේ මාර්ගයේ යන පිරිසක් හැටියට අපේ සතිය පිළිබඳව තියෙන අත්පොත තියෙන බයිබලය තමයි සතර සතිපට්ඨානය කියන්නේ. ඉතින් අපි ඒක දැන් මම හිතන්නේ වාර 6ක් 7ක් කෙරුවා. කරලා බොහෝම හිමීට යන්නේ. අපි මුලින් මතක් කරගත්තොත් අපි මොනවාද මෙච්චර කල් සාකච්ඡා කරුවේ කියලා. බුදුරජාන් වහන්සේ කම්මාස ධම්ම කියන කුරු රටේ කම්මාස ධම්ම කියන නගරයේදී උන්වහන්සේට හම්බ වෙනවා කොහොම ධර්ම මාර්ගයට යන්න ලැබිත් පුද්ගලයෝ පිරිසක්. ඒ පිරිසට උන්වහන්සේ කෙලින්ම භික්ෂූන් කියලා අමතලා උන්වහන්සේ කියනවා එකම එක මාර්ගයයි තියෙන්නේ මොනාටද මේ සත්වයන්ගේ පාරිශුද්ධිය සඳහා ශෝක පරිදේව නැති කර ගැනීම සඳහා දුක් දුම්නස් අවම කර ගැනීම සඳහා ඥායස අධිගමය කියන්නේ අපි දන්න කියන ඥාණයෙන් එහාට යාම සඳහා
නිර්වාණය කරා යාම සඳහා එකම එක මාර්ගයයි තියෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ මා කුංචනාදයක් කරනවා. ඉතින් ඒ කුංචනාදයේදී මොනවාද මේ බුදුහාමුදුරුවෝ කියන වාසි කියලා අපි ටිකක් දිග ඇරලා බැලුවා පහුගිය අවස්ථාවල. ඉතින් ඒවා දිග ඇරලා බලද්දී අපි දැකපු එක දෙයක් තමයි මේ හැම තැනම බුදුරජාණන් වහන්සේ එක එක්කෙනාට අදාළ වෙන විදිහට මේ වාසි පහේම කියන්නේ නිවන් මාර්ගයට යන්නේ කොහොමද කියන එක තමයි. ඉතින් අපි වාසි හතරක් සාකච්ඡා කරුවා. අපිට සාකච්ඡා කරනවා නම් සාකච්ඡා කරන්න තියෙන්නේ නිබ්බානස සත්‍ය කිරියාය. මේ නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ඒක මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අපි කරන හැම දෙයක්ම නිවන් මාර්ගය සාකච්ඡා කිරීම සාක්ෂාත් කර ගැනීම සඳහායි අපි කරන්නේ. ඉතින් මම ඒ හින්දා ඒ මාතෘකාව ගන්නෙ නැහැ. අද මම බලාපොරොත්තු වෙනවා ඊළඟට මොකද්ද මේ බුදුහාමුදුරුවෝ මේ ඒකායන ආයම්බිකවේ මග්ගෝ එක මේක මාර්ගයයි තියෙන්නේ එක දිශාවකට ගමන් වෙච්ච මාර්ගයයි තියෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කිව්වට මොකද්ද කියලා කියන්නේ. ඉතින් අපි ඒ කියන කැලලට කියනවා උද්දේශය කියලා. ඉතින් මේ උද්දේශයේ බුදුහාමුදුරුවෝ ඊළඟ කැලල කියනවා. මොකද්ද ඊළඟ කැලල බුදුහාමුදුරුවෝ උද්දේශය කියන බුදුහාමුදුරුවෝ යම් දෙයක් ඉදිරිපත් කරද්දී උද්දේශ, නිर्देश, පටිනිर्देश කියලා තමයි ඉදිරිපත් කරන්නේ සමහර තැන්වල. උද්දේශය කියලා කියන්නේ මෙන්න මේකයි මම කතා කරන්න යන්නේ කියලා අදහසක් දෙනවා. තල අදහසක් දෙන්න මෙන්න මේ කරුණු ටික තමයි කතා කරන්නේ. ඊට පස්සේ නිर्देशයේදී බුදුහාමුදුරුවෝ කරන්නේ එක එක කරුණ අරගෙන වෙනම විස්තර කරනවා. ඊට පස්සේ ඒක තවත් දිරට යනවා නම් ඒක පටිනිर्देश කියලා කියනවා. ඉතින් මේ උද්දේශයේ ඊළඟ කැලල තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා මේ ඒකායනවම් බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිදේව සමතික්කමයි දුක්ඛ දෝමනස අත්ථගමයි ඥායස අධිගමයි නිබ්බානස සච්ච කිරියාය යදිදං චත්තාරෝ කියලා කියනවා. ඒකායනවම් බික්කවේ මග්ගෝ කියලා බුදුහාමුදුරුවෝ කියන යදිදං චත්තාරෝ සතිපට්ඨානෝ කියලා. මොකද මේ යදිදං චත්තාරෝ සතිපට්ඨානය කියලා කියන්නේ මේ එකම එක මාර්ගය කියන්නේ මොකක්ද කියලා දැනුයි කියන්නේ. ඒක තමයි එනම් සතර සතිපට්ඨානයයි කියලා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ මේ සතර සතිපට්ඨාන කියන්නේ මොනවද කියලා දැන් කියනවා අපිට. මෙන්න මෙහෙම උන්වහන්සේ කියන සතර සතිපට්ඨානය ටික බුදුහාමුදුරුවෝ ප්‍රශ්නාර්ථයකින් අහනවා. ඛතමේ චත්තාරෝ කුමක්ද මේ හතර? ඊපස්සේ කියනවා ඉද බික්කවේ බික්ඛු කායේ කායනුපස්සී විහෙරති සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සා වේදනාසු වේදනානුපස්සී විහෙරති සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සා චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා බුදුරජාණන් වහන්සේ හතරක් දක්වනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ හතර කොහොමද. බුදුහාමුදුරුවෝ කියනවා කායේ කායානුපස්සී විහෙරති. කය හැටියට බලන්න. ඊට පස්සේ කියනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාව හැටියට දැනගන්න. චිත්තේසු චිත්තානුපස්සී විහෙරති. හිත කියන එක හිත හැටියට දැනගන්න. ධම්මේසු ධම්මානුපස්සී වේදේ ධර්මතාවයන් කියනවා ධර්මතාවයන් හැටියට දැනගන්න. උන්වහන්සේ ඒ හතරටම මේ හතරෙම ඔයගොල්ලෝ අහගෙන ඉන්න ඇති මෙන්න මෙහෙම වාක්‍යකුත් කියනවා. මොකද්ද මේ කියන්නේ? කාය කානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සක් කියලා. ඒක වේදනාවටත් කියනවා. චිත්තානුපස්සනාවටත් කියනවා ධම්මානුපස්සනාවටත් කියනවා. එතකොට මේ හතරටම පොදු වෙන දෙයක් තියෙනවා. මේ හතරටම පොදු වෙන පොදු ගුණාකාරයක් තියෙනවා. ඒ පොදු ගුණාකාරය තමයි ආතාපි සම්පජානෝ සතිමා කියන්නේ. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන කාරණා තුන. ආතාපි කියන්නේ පළවෙනි කාරණය, දෙවෙනි කාරණය සම්පජානෝ සතිමා කියන එක, තුන්වෙනි කාරණය විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන කාරණේ. මේ කාරණා තුන තමයි මේ කය කයානුව බැලුවත්, වේදනාව වේදනාව අනුව බැලුවත්, හිත හිත අනුව බැලුවත්, ධර්මතාවයන් ධර්මතාවයන් අනුව බැලුවත්
ඒක නිකන් ඔහෙ බලන්නම් වාලේ බලලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ ගුණාත්මක ලක්ෂණ ටිකක් කියනවා මේක බලද්දී මෙන්න මේ ගුණාත්මක ලක්ෂණ ඒකේ තියෙන්න ඕනා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ ආතාපී කියන ගුණයෙන් සම්පජානෝ සතිමා කියන ගුණයෙන් විනය ලෝකයේ අභිජ්ජා දෝමනස්ස කියන ගුණයෙන් ප්‍රකාශ කරන්නේ. එහෙමනම් අපි මේ කායानुපස්සනාවට යන්නේ ඉස්සෙල්ලා වේදනානුපස්සනාවට යන්නේ ඉස්සෙල්ලා චිත්තානුපස්සනාවට යන්නේ ඉස්සෙල්ලා ධම්මානුපස්සනාවට යන්නේ ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ මොනවාද මේ කියන්නේ කියලා දැනගෙන ඉන්න ඕන. මේ කාරණා තුන මොනවාද කියලා. ඉතින් ඒකෙන් මේ කාරණා තුනෙන් මම කොහොමද ඉතින් ඉබිගමනෙන් යන හින්දා අපිට හදිසියකුත් නැති නිසා මම ගන්නවා මේකේ පළවෙනි එක. මොකද්ද පළවෙනි එක? ආතාපී කියන ගුණය. මේ ආතාපී කියන ගුණයට පාලියෙන් ආතාපී කියලා කියන එකට ඒකේ මොකද්ද ට්‍රාන්ස්ලේෂන් එක පරිවර්තනයේ තියෙන්නේ කෙලස් තවන වීර්ය කියලා. ආතාපී අපි ගන්නවනේ මේ තාපය කියන එක තාපය කියන්නේ ගිනි අරගෙන ඉන්නවා කියන එක කියලා දාපුවාම ඒ තාපේ නෑ කියන එක. ඉතින් අපි හිතනවා මේ තාපේ නෑ කියපුවාම කිසිම නිකන් හීතල වෙලා යනවා කියලා. ඇත්තටම හීතල වෙලා යනවා. හීතල වෙන්න අපිට ලොකු වීර්යයක් අවශ්‍යයි. රත් කරගෙන පස්සපැත්ත ගිනි පෙලෙල්ලක් ගහගත්තා වගේ දුවන්න අපිට කිසිම වීර්යයක් අවශ්‍ය නැහැ. අපි ඒක තමයි කරන්නේ. හැබැයි මේ ආතාපි වෙන්නේ ඒ ගතිය නැති කරගන්න මේ තාපය නැති කරගන්න වීර්යයක් අවශ්‍යයි. ඒක මේ ලෝකෙ වෙන කිසිම තැනක උගන්වන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ තමයි උගන්වන්නේ. ඒ හින්දා ඒකට දාලා තියෙන නිකම්ම වීර්ය නෙමෙයි. අනිත් හැම එකම ගිනි පෙළල ගහගෙන දුවනවා නම් ඒ ඔක්කොම කෙලෙස්. එඳ බුදුහාමුදුරුවෝ කියන මෙතන මේ තියෙන වීර්ය ආතාපී කියන ගුණය කෙලෙස් තවන වීර්ය. කෙලෙස් නැති කරන වීර්ය. බලව සීතල කරන වීර්ය. එහෙම කිව්වහම ඉතින් කොහොමද මේක වීර්යයක් වෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. ඉතින් ওই ප්‍රශ්නේ අහුවා අපි මතක් කරගත්තා මම හිතන්නේ මේට ඉස්සෙල්ලා දවසක පොඩි කතාවක් කිව්වා අර චක්කි සූත්‍රයේ එන මම ඒක පොඩ්ඩක් මතක් කරන්නම් අලුත් අයට ඉන්න නිසා මේ චක්කි සූත්‍රය ඔයගොල්ලන්ට මතක ඇති ඕපසාද කියන ගම්මානයේ ඕපසාද කියලා මහා ගරු බුහුමන් ලැබපු රාජ්‍ය ගරු බුහුමන් ලැබපු හැම කෙනාම සලකන බමුණෙක් ඉඳලා තියෙනවා. මේ බමුණා තව බමුණ මං කෙටියෙන් කියන්නේ දිග කතාවක්. බමුණ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න යනවා තව බමුණ 500ක් එක්ක. අනිත් බමුණ 500ම කියනවා යන්න එපා. ඔබ වහන්සේ මෙන්න මේ ගුණ තියෙනවා. එහෙනම් ඔබ වහන්සේ යන්න ඕනේ නැහැ. බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ හම්බෙන්න දෙන්න ඕන. ඔබ වහන්සේ පාචල් වෙන්න යන්න එපා කියලා. ඊට පස්සේ මේ බමුණ බොහොම ප්‍රඥාවන්තයි. ඒ හින්දාම වෙන්නදී ගරු බුහුමන් ලබන්නේ. මේ කියනවා නෑ එයා ගෞතම බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ ගුණ දෙන හින්දා මම යන්න ඕනේ කියලා කොහොම හරි යනවා. ගියාට පස්සේ පිරිස හම්බ වෙලා ඉතින් මෙතන 500යි බුදුරජාණන් වහන්සේගේ තින්න ඉතින් ගෝල බාලයෝ ටිකක්. ඉතින් සතුටු සාමීචියේ දිලත් ඒකක් එහෙම බීලා සාකච්ඡාව පටන් ගද්දී සාකච්ඡාව පටන් ගන්නේ ඕපසාද බමුණ නෙමෙයි. එතන ඉන්න බොහෝම ලාබාල ලපටි කුරුම්බැට්ටියක් වගේ කොල්ලෙක් කිව්වට බොහෝම ප්‍රඥාවන්ත දරුවෙක්. ඒ දරුවගේ නම කාපටික. මේ දරුවා කියනවා ඔබ වහන්සේ කියනවා ඔබ වහන්සේ එක තමයි සත්‍ය කියලා. ඒ වුණාට මේ අපි බමුණු දහම හින්දු දහම අදහද්දී අපිත් ඕක නිකන් අදහන්නේ නැහැ. අපිට මේක પરම්පරාවකින් ඇවිල්ලා තියෙනවා. අපිට මේක ශ්‍රද්ධාවෙන් අපි කරනවා. අපි මේකේ තර්කයට ගැලපෙනවා කියලා කියනවා මේ නෑ. ඒ දරුවා කියනවා අපිට પરම්පරාවෙන් මේක ඇවිල්ලා තියෙනවා. අපි බොහොම ශ්‍රද්ධාවෙන් මේක කරන්නේ කියලා. එතන ඔබ වහන්සේ කොහොමද කියන්නේ? ඔබ වහන්සේ කියන එකම තමයි හරි කියන්නේ. බුදුරජාන් වහන්සේ කියනවා ඊට පස්සේ પરම්පරාවෙන් එන්න පුළුවන් ශ්‍රද්ධාවෙන් ගන්න පුළුවන් ඊට අමතරව තව කාරණා තුනක් තියෙන්න පුළුවන් මේක උඹලා පිළිගන්න. අනිත් කාරණා තුන තමයි අනුස්සති ශ්‍රද්ධා
රුචි තමන්ගේ කැමැත්ත අනුව ගන්න පුළුවන් ආකාර පරිවිතක්ක කියලා කියන්නේ මේ තර්ක ඥානියට ගැලපෙන්න පුළුවන් දිට්ඨි නිජ්ජානක්ඛන්ති කියන්නේ මේ මමන්ගේ දෘෂ්ටියට තමන් බලන කෝණයට අනුව ගැලපෙන්න පුළුවන්. ඔය පහෙන්ම මේක ගැලපුණත් සමහරලාට ඒකේ හරි දේ නොතියෙන්න පුළුවන් වැරදි දේ තියෙන්න පුළුවන්. ඒක පිළිගැනීමෙන් අපි වැරදි දේ අහක් කරලා තියෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ එහෙම යම් දෙයක් අපි කරනවා නම් ඒකෙදි අපි ඒ කරන්නේ ඒ තමන් සත්‍යයි කියලා තියෙන එක රකින්න එක විතරයි. ඒ රකින්න එකට අපි කියනවා මේ බොහොම කැමැත්තෙන් කරන හින්දා මේකට ප්‍රසාද සද්ධාව කියලා කියනවා. ඔබ ප්‍රසාද සද්ධාව තිබිලා විතරක් නැදි අපි මේ සද්ධාවට අවබෝධයක් එන්න ඕන. සද්ධාවෙන් මොකද්ද තියෙන්නේ කියලා අවබෝධ වෙන්න ඕන. ඒ අවබෝධය තමන්ගේ චින්තන රටාවට අනුව ගත්තාම මේක අවබෝධයක් වෙනවා නම් ඒක ඕකප්පන සද්ධාාවක් වෙනවා. නිකන් කැමැත්ත හිතරන් නෙමෙයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියලා මේක ඕකප්පන සද්ධාාවක් වෙලාවත් මදි. මේක අපි අධිගම සද්ධාාවක්. අධිගම සද්ධාාවක් කියලා කියන්නේ මේක තමන්ගේ කරගන්න ඕන කියලා. ඒ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ඔයගොල්ලන්ට තියෙන ප්‍රසාද සද්ධාව නම් ඔයගොල්ලෝ කියන්නේ මේ සත්‍යයි කියන එක රකින්නවා විතරයි. ඕකප්පන සද්ධාව තියෙන කෙනා සත්‍ය රකින්නවා විතරක් නෙමෙයි එයා ඒ සත්‍ය අවබෝධත් කරගන්නවා. අධිගම සද්ධාව කියලා කියන්නේ ඒ කියන දේෙන් තමන් අවබෝධ කරගන්නවා නෙමෙයි තමන් විසින්ම ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න. තමන් ඒ කියන දේ බවට පත් වෙනවා. right දැන් වෙන ආගම් වල කියනවා දෙවියන් වහන්සේ ළඟට යනවා කියලා. අපි වෙන ආගම් වලට ගරහනවා නෙමෙයි. ඒ දෙවියන් වහන්සේ ළඟට යන්න අපි මැරෙනකම් ඉන්න ඕන. හරි? බුදුරජාණන් වහන්සේ එහෙම කතාවක් කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මෙතන මේ දැන් තමන් කරන තරමට තමන් ප්‍රතිඵල තියෙනවා. මේ නිවන ජීවත් වෙලා ඉද්දිම ගන්න පුළුවන්. චිත්තක්ෂණ වශයෙන් ගන්න පුළුවන්. එතකොට තමයි ඕගොල්ලෝ මේ බවට පත් වෙන්නේ. ඉතින් මේ බවට පත් වෙන එකට මට තප්පරයක් දෙන්න ඕන. මේ මගේ කම්පියුටරේ බැටරි අඩුයි කියලා තියෙනවා. මම ටක් ගාලා ගිහින් වයර් එක අරගෙන ඉන්න. ඒක රීචාර්ජ් කරන්න තියෙනවා. හොඳයි. ඉතින් ඒ බවට පත් වෙන්න ඕන කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙහෙම දේශනා කරපුවාම මේ කාපටික කියන තරුණයාට බොහොම කැමැත්තක් බොහොම පැහැදීමක් ඇති වෙනවා බුදුරජාන් වහන්සේ මේ කියන දේ සම්බන්ධයෙන්. එහෙම පැහැදීමක් ඇති වෙලා මේ කාපටික කියන දරුවා අහනවා ඉතින් ඔය තමන් සත්‍ය අවබෝධ කරගන්න නම් තමන් ඒ බවට පත් වෙන්න නම් සත්‍යානුපත්ති කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ. සත්‍යානුබෝධ විතරක් නෙවෙයි සත්‍යානුපත්ති වෙන්න ඕන කියලා. සත්‍යානුපත්ති වෙන්න ආසන්නම කාරණේ මොකද්ද කියලා අහනවා. ශ්‍රද්ධාව තියෙනවා නම් දැන් මට මේ බවට පත් වෙන්න ඕනේ. හරි මම ආරක්ෂා කරලා තියෙනවා. මට දැන් අවබෝධයක් තියෙනවා. මට මේ බවට පත් වෙන්න ඕනේ. මේ බවට පත් වෙන්න ආසන්නම කාරණේ මොකද්ද? බොහොම බලන්න කොච්චර බුද්ධිමත් විදිහට ප්‍රශ්න අහනවාද කියලා. අපි ඔහොම හේතුවක් අහන්නේ නැහැ. මෙයා අහනවා මේක කරන්න ඕන තරම් කාරණා තියෙන්න පුළුවන්. ඕන තරම් කාරණා තියෙනවා. මෙයා මේකට කෙලින්ම යන්න මොනවද කරන්න ඕනේ කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා පත් වෙන්න ඕන කෙනාට අවශ්‍ය කරන ප්‍රධානම කාරණය තමයි පදන් වීර්ය කියන එක. right? ඒ පදන් වීර්ය කියන එකෙන් තමයි මේ ආතාපි කියන එක පටන් ගන්න. කෙලස් තවන වීර්ය කියන එක පටන් ගන්නෙ ආතාපි කියන එක පටන් ගන්නෙ මේ පදන් වීර්යය. right? ඔයගොල්ලෝ දන්නවා බුදුහාමුදුරුවන්ගේ ධර්ම මාර්ගයේ තියෙනවා කොටස් 37ක්. අපි ඒකට කියනවා සත්‍තිස්පාක්ෂික බෝධි අංග කියලා. මේ සත්‍තිස්පාක්ෂික බෝධි අංග වලින් වැඩිපුරම සඳහන් වෙන චෛතසිකය වැඩිපුරම සඳහන් වෙන
මානසික බලවේගය මානසික ගුණාංගය තමයි මේ වීර්ය කියන එක. ඉතින් ඒකේ මේ ආතාපී ගුණය පදන් වීර්ය කියන එකෙන් පටන් අරගෙන මේක විකාශනය වෙවි අපි ඉදිරියට ඇදගෙන යනවා. ඒකට මම මතක් කෙරුවොත් මොනවාද මේ තියෙන නමය කියලා සත්‍තිස්පාක්ෂික බෝධි ධර්ම වල අපේ බහුසුත භාවය සඳහා සතර පදන් වීර්ය එහෙම නැත්නම් පදන් වීර්ය හතරක් තියෙනවා. එතන හතරයි. ඊට පස්සේ විරිය ඉද්ධිපාද කියලා එකක් තියෙනවා 5යි. ඊට පස්සේ කියනවා විරිය ඉන්ද්‍රිය කියලා එකක් 6යි. විරිය බල කියලා එකක් තියෙනවා 7යි. විරිය සම්බොජ්ජංගය කියලා එකක් තියෙනවා 8යි. සම්මා වායාම කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තිම වීර්යයේ විකාශනයේ තියෙනවා සම්මා වායාම. මේ ඔක්කොම තමයි ආතාපී කියලා කියන්නේ. මේ හැමදේම කරන්නේ කෙලෙස් නැසනේ. ඉතින් අද අපි කතා කරන්න පටන් ගන්න මේ කෙලෙස් තවන වීර්ය සම්බන්ධයෙන් පළවෙනි තැන. මේ පළවෙනි තැන මේ පදන් වීර්ය ගත්තට මෙහෙම මේ පදන් වීර්යම තමයි කරකි උඩට යන්නේ. හරි බලමු මොනවාද එතකොට මේ පදන් වීර්ය කියලා. සතර සම්ප්‍රදන් වීර්ය කියන්නේ මොනවාද කියලා බලමු. ඒකේ බුදුරජාන් වහන්සේ සතර සම්ප්‍රදන් වීර්ය හැටියට මෙන්න මෙහෙම දක්වලා තියෙනවා. මෙන්න මේකයි සතර සම්ප්‍රදන් වීර්ය කියලා කියන්නේ කියලා. අනුප්පන්නානං අකුසලානං ධම්මානං නෝප්පාදාය චන්දං ගණේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති කියලා කියනවා. ඊට පස්සේ කියනවා උප්පන්නානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ගණේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. ඊට පස්සේ කියනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පද්දාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. ඊට පස්සේ කියනවා උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය විරියෝදාරාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යාය. ඉතින් මේක බලපුවාම මේක අපි තව පොඩ්ඩක් මේ පාලි වචන පිට තේරෙන භාෂාවෙන් සිංහලෙන් ගත්තොත් පළවෙනි එක තමයි අනුප්පන්නානං අකුසලානං ධම්මානං නෝප්පාදාය. හරි ඒ කියන්නේ අනුප්පන්නානං කියලා කියන්නේ නොයිපදුණු. අකුසලානං ධම්මානං කියලා කියන්නේ අකුසල ධර්මයන්. නෝප්පාදාය. උපදවන් නැති කරන්න කියන එක. ඉපදිච්ච නැති අකුසල් ධර්ම උපදන්න එපා කියන එක තමයි පදන් වීර්ය පළවෙනි එක. පදන් වීර්ය දෙවෙනි එක තමයි උප්පන්නානං කුසලානං ධම්මානං පහනාය. ඉපදලා තියෙන අකුසල් ධර්ම තියෙනවා නම් ඒවා තියාගන්න එපා, ප්‍රහාණය කරලා දාන්න. අයින් කරලා දාන්න, නැති කරලා දාන්න කියන එක. තුන්වෙනි එක තමයි අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. ඉපදිච්ච නැති කුසල් ධර්මයන් තියෙනවා නම් ඒවා කොහොම හරි වඩා ගන්න, කොහොම හරි ඉදිරියට ගන්න, කොහොම හරි උපද්දා ගන්න කියන එක තමයි. ඊට පස්සේ කියනවා උප්පන්නානං කුසලානං ධම්මානං තිතියාය කියලා කියනවා. ඒ කියන්නේ ඉපදිච්ච කුසල් ධර්ම තියෙනවා නම් ඒවා ගෙවිලා යන්න දෙන්න එපා. ඒවා වල්වදින්න දෙන්න එපා. ඒවා හොරු අරන් යන්න දෙන්න එපා. රැක ගන්න, තියාගන්න, පවත්වා ගන්න. හැබැයි අපි විභාගෙට එහෙම ගිහින් මොනවාද සතර සම්ප්‍රදාන වීර්ය කියලා අහුවොත් අපි ඔය හතර ලිව්වොත් ලකුණු 50යි හම්බෙන්නේ. එහෙම නැත්නම් 50ටත් අඩුවෙන් හම්බෙන්නේ. ඒ විභාගයකට යනවා නෙමෙයි. මම මේ ඉදිරියට ගන්න හදන්නේ වීර්ය කියන්නේ මොකක්ද කියන එක. මේ කරුණු හතර තියෙන්න ඕනේ. හැබැයි මේක නෙමෙයි වීර්ය කියන්නේ. වීර්ය තියෙන්නේ මෙතන. මේ හැම එකටම බුදුහාමුදුරු විශේෂයෙන්ම පළවෙනි කාරණා තුනට බුදුහාමුදුරු කියන දේ තමයි චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති කියලා වචන පහක් කියනවා. ඔය පහේ තමයි වීර්යය තියෙන්නේ. නැතු අර ඉපදිච්ච නැති අකුසල් නොයිපදින්න තියාගන්න ඉන්න එකවත්, ඉපදිච්ච කුසල් නැති කරන්න කියන එකවත්, නොයිපදු
ඉපදුන කුසල් පවත්වා ගන්න කියන එකත් නොඉපදුන කුසල් උපද්ද ගන්න කියන එකත් වැඩිය වීර්ය කියන එක තියෙන්නේ අරකේ. චන්දං ජනේති. මොකද චන්දං ජනේති කියලා කියන්නේ ඡන්දය කියන එක කවුරුත් දන්නවනේ අපි අන්දාම් දානවානේ. කැමැත්ත කියන එක තමයි ඡන්දය කියන්නේ. චන්දං ජනේති. කැමැත්තක් ඉපදෙන්න ඕන. දැන් කැමැත්තක් ඉපදෙන්න ඕන කියන එක ගත්තොත් අපි මේ වැඩසටහනක් තියෙනවා කියලා අපි නදන නංගිගේ අක්කලාටයි යාළුවෝ කීප දෙනෙකුටයි කිව්වා. මම කිව්වා කාටද දුෂ්පුතාටයි ලහිරු පුතාටයි. ඉතින් මේ ඒගොල්ලන් කියවපුවම ඒගොල්ලන්ගේ ඡන්දං ජනේති. කැමැත්තක් ඇති වුණා. මම මගේ යාළුවන්ට සඳහන් කරුවා අපේ යාළුවන්ගේ ගෲප් එකේ. ඒකේ යාළුවෝ එක දැක්කට පස්සේ ඡන්දං ජනේති කැමැත්තක් ඇති වුණා. මේ ධර්මයේ කටයුත්තක් සිද්ධ වෙනවා කියලා. අන්න ඒක වීර්ය කොටසක්. වීර්ය නේ අපේ ගෲප් එකේ ඉන්නවනේ 100 ගාණක්. 100 ගාණෙන් කීයද මේකට හම්බෙන්නේ? 3 දෙනා නැත්තම් 4 දෙනා. ඔයගොල්ලෝ කියන්න ඇතිනේ යාළුවෝ 100කට 200කට. ඇවිල්ලා ඉන්නේ කී දෙනාද? 3යි 4යි. ඇයි? ඡන්දං ජනේති නෑ. ඡන්දං ජනේති නැත්තම් ඒගොල්ලන්ට ධර්ම මාර්ගයේ යන්න වීර්ය නෑ. ඒ හින්දා මේ වීර්යයේ පළවෙනිම තැන තමයි ඡන්දං ජනේති. හැබැයි ඉතින් ඡන්දං ජනේති විතරක් තිබිලා මදිනේ ගෑන් ළමෙක් පිරිමි ළමෙක් යාළු කරගන්න. කැමැත්ත තිබිලා ඉතින් ගෙදරට ගිහින් කොට්ටේ බදාන්න බුදියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ධර්ම මාර්ගය. අනේ මම මේ ධර්ම මාර්ගයේ යන්න ඕනේ කියලා ඡන්දං ජනේති විතරක් මදි. ඊට පස්සේ බුදුහාමුදුරු කියන ඡන්දං ජනේති වායමති. යම් වීර්යයක් දරන්න ඕන. වීර්යයක් දරන්න ඕන කියලා කියන්නේ මේ දැන් මේක තියෙන්නේ සැටර්ඩේ උදේ පාන්දර. ලංකාව වෙලාවෙන් 7ට. අනේ අපේ සැටර්ඩේ කියලා කියන්නේ මේ සුමානත් ඉස්සෙල් නැහිලා වැඩ කරලා ටිකක් පරක් වෙනකම් බුදියා ගන්න තියෙන දවසනේ. ඉතින් එදාටත් 6:45ටවත් අඩුම ගන්න නැගිටලා මේකට 7ට එනවා කියන්නේ ඒකේ ලේසි පාසු කෙලියක් නෙමෙයිනේ. ඒ විතරකොත් නෙමෙයි සැටර්ඩේ දවසේට කොච්චරනම් ගේ ජීවිතේදී වැඩ තියෙනවා. ඒ වැඩ ඔක්කොම හදාගෙන මේකට අපි සැකසෙනවනේ. සැටර්ඩේ වේල පහගෙදර ඇවිල්ලා සැටර්ඩේ වේල පහ නිදාගෙන ෆ්‍රයිඩේ වේල පහගෙදර ඇවිල්ලා ෆ්‍රයිඩේ වේල පහ නිදාගෙන අනවශ්‍ය පාටි වලට යන්නේ නැතුව ඇවිල්ලා මේකට අපි සුරු වෙනවා. මේකට සැකසෙනවා. සැකසෙලා මේ වැඩසටහන කරනවා. ඒක තමයි වායමති කියලා. කියන්නේ මේ ඡන්දේ විතරක් තිබිලා මදි. පොතක් පෑනක් අරගෙන දැන් කට් ලෑස්ති වෙලා දැන් වායමති. වැඩේට බහැලා ගියන්නමලි. කැමැත්ත විතරක් නෙමෙයි. ඉතින් ගෑන් ළමයා යන වෙලාවට ඉතින් බස් හෝල්ට් එකට යනවා. ඒ බස් එකේ යනවා. දැන් නැද්ද ඉතින් පොඩි වායමක් දරනවා. ඒක තමයි ඒකත් වීර්ය කොටසක්. ඡන්දං ජනේති වායමති විරියං ආරභති. දැන් විරියං ආරභති කියලා කියන්නේ ඉතින් සමහරු දැන් මේ වැඩසටහනට ආපු අය පළවෙනි එකේ හිටියා දෙවෙනි එකේ හිටියා තුන්වෙනි එකේ දැන් එක්කෙනෙක් දෙන්නෙක් හැලිලා. ඡන්දං ජනේති ව්‍යායාමයකුත් දරනවා. දැන් විරියං ආරභති වෙලා නැහැ. විරිය තාම දැන් ඡන්දං ජනේති වායමති වලින් කරන දේ තමයි වීර්ය ආරම්භ කරනවා. ඒක අර ෆස්ට් ගියර් එකට දාලා සෙකන්ඩ් ගියර් එකට දාලා තර්ඩ් ගියර් එකට දාලා টොප් එකේ යන්න ඕනනේ. කාර් එකක් යන්න නම්. ඉතින් ඒ වගේ තමයි මේක ස්ටාර්ට් කරලා টොප් ගියර් එකට දාලා ෆස්ට් එකට දාලා සෙකන්ඩ් එකට දාලා තිබිලා මදි. ගර තමයි යන්නේ. තර්ඩ් එකට වැටෙන්න ඕනේ. විරියන් ආරම්භති වෙන්න. ඉතින් එහෙම තමයි. ඉතින් අපි පපුව ඉස්සරහට දාලා ගෙයින් උඩ පාදලා ඉතින් බොහොම බයෙන් ගැහි අහනවා නංගි මට කැමතිද කියලා. ඒක නැත්තම් අයියා මට කැමතිද කියලා. ඒක තමයි විරියන් ආරම්භති. ඉතින් එහෙම පටන් අරගෙන තමයි දරුමල්ල හදාගෙන ආච්චිලා සීයලා වෙන්නේ. ඒ වගේ තමයි මෙතනත් විරියන් ආරම්භති කියලා අපි දැන් මේ පටන් ගත්තු එක මෙතන දැන් යමක් තියෙනවා සතිය වැඩිවීමෙන් යම් දෙයක් සිද්ධ වෙනවා. ඒ නිසා මම මගේ වැඩ කටයුතු සකස් කරගන්න ඕන. මේක මේ සුමානකට සැරයක් විතරක් කරලා මදි. මේක යම් දෙයක් තියෙනවා. මමත් කියනවා මේක හැමතිස්සෙම කල්යාණ මිත්‍රයෙක් කියනවා මේක හැමතිස්සෙම හැමදාම කරන්න කියලා. පුළුවන් හැම වෙලාවෙම සතිය වඩන්න කියලා. ඒක කරන්න තමයි යොහුසුළු වෙනවා. දැන් නිකන් කොහේ හරි පයින් ඇවිදගෙන ගියා
ඒකට සතිය දානවා. කැම ටිකක් කෑවත් සතිය දානවා. නාන්න ගියත් සතිය දානවා. මේ වෙන දේ දැනගෙන කරනවා. ඉතින් ඒක තමයි වීරියං ආරභති. හැමදාම දවසේ වෙලාවක් ලෑස්ති කරගෙන එක්ක උදේ එහෙම නැත්නම් දවල් එහෙම නැත්නම් හවස තමන්ට පහසු වෙලාව. අපි පර්යංකයක් කරනවා. අපි සක්මනක් කරනවා. විරියං ආරභති. දැන් වැඩේ නැගලා යනවා තර්ඩ් ගියරේ. ඊට පස්සේ විරියං ආරභති ඊට පස්සේ චිත්තං පග්ගණ්ණාති. චිත්තං පග්ගණ්ණාති මේක බොහොම වැදගත්. මේක කරගෙන යද්දී හැම තිස්සෙම බාධා එනවා. ඕගාල බාධා එනවා. ගෙවල් වලින් බාධා එනවා, ඔෆිස් එකෙන් බාධා එනවා, වැස්සෙන් බාධා වෙනවා, අවුවෙන් බාධා වෙනවා, යාළුවන්ගෙන් බාධා වෙනවා. ගොඩාක් දේවල් තියෙනවා. මලගෙවල්ද, මගුල්ගෙවල්ද, කොටහලුගෙවල්ද, පාටිද, සංගීත සංදර්ශනද, නාට්‍ය සංදර්ශන ඔක්කොම තියෙනවා. ඔය හැම එකටම වෙට්ටු දදා යන්න චිත්තං පග්ගණ්ණාති වෙන්න ඕනේ. හිත දැඩි කර ගන්න ඕනේ. යාළුවෝ ඇවිල්ලා කියයි වරෙන් මචං යන්න මහමෝදේ නාන්න කියලා. එතකොට අපිට හැකියාවක් තියෙන්න ඕන. මං දැන් ඔවට යන්නේ අම්මා බණී මට කියලා බුදුහාමුදුරුවෝ බණී මට කියලා අපි සතිය වඩන ක්‍රියාවලිය දිගටම යනවා. එහෙම ඉතින් දෙතුන් පාරක් කිව්වට පස්සේ යාළුවා අඬ ගහන එක නම් අඩු වෙනවා. හැලෙනවා ඒ යාළුවෝ. ඉස්සර තැඹිලි වල්ල පාත් වුණා වගේ හිටපු කට්ටිය එක්කෙනා හැලි යනවා. එහෙම තමයි මට උනේ. මම මෙහි ප්‍රිස්පේන් ඇවිල්ලා ආපුහම එක යාළුවෙක් හිටියා මට. ඒ යාළුවාගේ හිටියා මහා පිරිසක්. ඉතින් පිරිසටම අඳුන්ලා දීලා ඉතින් බජාරයකට ගන්න. ඒක ගිහින් ඉතින් කාලා ඉතින් සාමාන්‍යයෙන් ඊළඟට තමයි ඉතින් අනික් කට්ටිය දෙන්න කියන්නේ. ඊට පස්සේ කිසි කෙනෙකුට මම එන්න කිව්වේ නෑ අපේ ගෙදර. දෙවෙනි එක ඕනම වෙලාවක කෝල් කරද්දී කරපු වැඩේ ළමයින්ට කියලා දෙනවා අම්මයි තාත්තයි පන්සිල් ගන්නවා කියලා. භාවනා කරනවා කියලා කිව්වේ නෑ. මොකද ඉතින් ලෝකෙට කියන්න ඕනේ නෑනේ. ඉතින් විනාඩි 10කින් ආයෙ කෝල් කරනවා තාම පන්සිල් ගන්නවා. විනාඩි 10කින් ආයෙ කෝල් කරනවා තාම පන්සිල් ගන්නවා. විනාඩි 10කින් ආවම කොහොමයි දැන් පැයක් ඇතුළත 4-5 පාරක් කෝල් කරලා තාම පන්සිල් ගන්නවා කියපුවම මේ වෙන්නේ මොකද්ද කියලා ඒගොල්ලන්ට තේරෙනවා. පොඩ කතා කරනව නැති වෙන. ඉතින් අර යාළුවෝ අයින් වුණා. ඒ යාළුවන්ට වැඩි විශාලනේ යාළුවෝ පිටක් දැන් ඉන්නවා. ඒ ඔක්කොම මාර්ගය. ඉතින් ඒ වගේ මේ චිත්තං පග්ගණ්ණාති. හිත අපි දැඩි කරගන්න ඕන. මේකට එන බාධා අඩාගෙන මේ මාර්ගයේම යන්න ඕන කියන ගතියට තමයි චිත්තං පග්ගණ්ණාති. හිත බොහොම ස්ථීර කරගන්න ඕන. පදහති. ඊට පස්සේ ඉතින් බෙරේ බිම තියන්නේ පළුවක් ගියත් දිග්ගටම ගහනවා. ඒක හරියට දන්නවනේ ඔය මූදු පැතිවල අපි ඉතින් මූදු පැතිවල හිටපු මිනිස්සු දන්නවා මේ බෝට්ටුවක් එහෙම නැත්තම් බෝට්ටු නෙමෙයි නිකන් ඔය පොඩි බෝට්ටු තමයි මාළු අල්ලන්න යන්නේ. ඒ මාළු අල්ලන්න යද්දි ඒගොල්ලෝ බෝට්ටුව මුදට අරගෙන ගිහින් මහා කට්ටියක් එකතු වෙලා එක්කෙනෙක් කියනවා මෙන්න මේ වෙලාවට දැන් දාපන් කියලා. ඒකල වයසක කෙනෙක් ඉන්නවා. එයා දන්නවා මෙන්න මේ රැලි ගණනලා ඊළඟට එන්නේ බොහොම ස්ලෝ රැල්ලක්. ඒ රැල්ලට දාගත්තාම යන්න පුළුවන් කියලා. එයා දාගෙන ඊට පස්සේ මූදු යන එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි මේකට නැගලා දිගටම හබල් ගාගෙන යනවා. ඒ හබල් ගාගෙන ගියාම රැලි අඩු මූදට යනකම් දිගටම හබල් ගන්නවා. ඊට පස්සේ රැලි අඩු මූදට ගියාට පස්සේ ඉතින් දිගටම එහෙම Tamanට ඕන තරම් දුර එහෙම මාළු බානවා. ඒ වගේ තමයි මුලින් පටන් අරගෙන චන්දන ජනිත වායමති විද්‍යාන ආරම්භ චිත්තං පග්ගණ්ණාති පදහති. ඔය ගුණ ටික තමයි වීරිය තියෙන්නේ. ඒක හරියට මේ ඔයගොල්ලෝ දැකලා ඇතනේ කළු ගල් වල මහා ගස් පැල වෙලා තියෙනවා. කවුරුත් ඔක ගිහින් පැලගෙරුවේ නැහනේ. ඔතන මුලින්ම ඔය කොහේ හරි සතෙක් කාලා යන තැනක ඇටයක් වැටෙනවා. ඒ ඇටේට පොඩ්ඩක් වතුර ටිකක් වැටෙනවා. වතුර ටිකක් වැටුනහම ඇටේ දන්නේ නැහැ මේක ගලක් උඩ තියනවාද ගොම්බෙට්ටක් උඩ තියනවා මුකුත් ඇටේ දන්නේ නැහැ. ඇටේට පුළුවන් එකම කාර්යය තමයි ඒකට යන්තම් අවශ්‍ය කරන හිරු එළියයි වතුරයි ටිකක් හම්බුනොත් අරගේ මුලක් එනවා. මේ මුල ඇවිල්ලා ඔය හිමීට දැන් අර ගලේ පොඩ මේ ගහ හැදෙනවා. මේ ගහ හැදෙන්න අර මුල පොඩ අර මහ ගහක් ගල පලාගෙන යනවා. ඔයාලා දැකලා තියෙන ගස් තියෙනවා මුල් ගිහින් කළු ගල් දෙකට කඩනවා.
අන්නේ වැඩේ තමයි මේ චන්දන් ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහටි කරන්නේ. අපිට ඕක කොහොමද තියෙනවා? හැබැයි අපිට ඕක තියෙන්නේ වැරදි පැත්තේ. අපිට තියෙන්නේ අනුප්පන්නානං අකුසලානං ධම්මානං නෝප්පද්දාය නෙමෙයි. එහෙම කතාවක් සන්තකේට අපේ ජීවිතය අහලා නැන්නේ. සන්තකේට අපිට ගුරුවරු උගන්වලා නැන්නේ. අම්මලා තාත්තලා උගන්වලා නැන්නේ. විශ්වවිද්‍යාලවල උගන්වලා නැන්නේ. බොස්ලා උගන්වලා නැන්නේ. අපිට ඒක උගන්වලා තියෙන්නේ අම්මා මෑණියෝ විතරයි. බුදු පියාණන් විතරයි. ඒ හින්දා තමයි උන්වහන්සේට කියන්නේ එක වේදාවකට මෑණියෝ අම්මා මෑණියෝ ඒ වෙලාවට බුදු පියාණන් අම්මයි තාත්තයි දෙන්නම වශයෙන් අපිට පෙනී හිටින්න යම් කෙනෙක් ඉන්නවනම් ඒ උත්තමයන්න් වහන්සේ විතරයි. උන්වහන්සේ තමයි කියන්නේ උඹලගේ වැරදි පැත්තේ තියෙන එක හරි පැත්තට දාගන්න. මේ අපි හැම කෙනෙක්ම බොහෝම සරලව ජීවිත ආරම්භ කරපු මිනිස්සු දැන් බොහොම ඉස්සරහට ගිහින් ඉන්න මිනිස්සු. ඒ අපේ වීදියේ තිබුණා. හැබැයි තිබුණේ ගොඩ ගහන්න. පුළුවන් තරම් අකුසල් කර කර ඉන්න. බුදුහාමුදුරුවෝ ඉතින් ඔතනට ඇවිල්ලා කියනවා අපි දැන් ගත්තොත් මේ පළවෙනි එක චන්දන් ජනේති වායමති විරියං ආරභති කියන එකේ පළවෙනි එක බුදුහාමුදුරුවෝ කියන්නේ අනුප්පන්නානං අකුසලානං නෝප්පාදාය කියන එක. නෝප්පාදාය කියන්නේ උපද්දවන්න එපා කියලා. නිකමට හරි අපි උපද්දවන්න එපා කියන කතාව. කොහේ හරි ස්ටේජ් එකකට නැගලා කිව්වොත් මොකද්ද වෙන්නේ ඉස්සෙල්ලම දෙකේ පොල්ලක් ගෙනල්ලා පිටිපස්සට ගහනවා ස්ටේජ් එකෙන් වැටෙන්න ඔලු කට කොඩු වෙන්න වැටෙන්න ගහනවා. මේ නෝපද්දාය කතාව මේ ලෝකේ කියන්නේ. මේ ලෝකේ කියන්නේ පුළුවන් තරම් උපද්දාය කියන කතාව තමයි. පුළුවන් තරම් දේවල් උපද්දවන්න. උපද්දවන්න එපා කියන කතාව කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන උපද්දන්න කියලා. හැබැයි අකුසලානන් ධම්මානන් නෙමෙයි. ලෝකෙ සිද්ධ වෙන්නේ මොකද්ද? අපි උපදිනවා කියන එක අපි දන්නේ සාමාන්‍යයෙන් මේ ළමයෙක් උපදින කතාවනේ. ළමයෙක් දරු ගැබක් පිහිටියොත් ඒ පිහිටියා කියලා දැනගන්නේ එක්ක වමනේ දාද්දි එහෙම නැත්නම් ටෙස්ට් එකක් කරලා ගැබ් ගැනීමද කියලා බලන්න ටෙස්ට් එකක් කරලා ඒ ටෙස්ට් එක කරන වෙලාවේ ඒ දරුවා ඉපදීම සඳහා ඒ ටෙස්ට් එකේ ඉඳලා එයා මිනි පිට්ටනියට යනකම් එක සතෙක් සම්බන්ධයෙන් එක දරුවෙක් සම්බන්ධයෙන් තව කොච්චර දේවල් උපදිනවද? එයා වෙනුවෙන් දොස්තරලා උපදිනවා, එයා වෙනුවෙන් කෑම උපදිනවා, එයා වෙනුවෙන් අධ්‍යාපනය උපදිනවා, එයා වෙනුවෙන් ප්‍රවාහනය උපදිනවා, එයා වෙනුවෙන් සහකාරියෙක් උපදිනවා. ඒ වගේ එක සත්වයක්, එක මිනිසෙක්, එක දරුවෙක් වශයෙන් ඇඳුම් උපදිනවා. විශාල ගොඩක් එයා වෙනුවෙන් තව ඉපදෙනවා. ඒවා ඉපදවන්න, ඒවා උපද්දවන්න බලාගෙන අපේ අම්මලා තාත්තලා ඉන්නවා, ගුරුවරු ඉන්නවා, බිස්නස් කාරයෝ ඉන්නවා, සමාජ ආයතන තියෙනවා, බැංකු තියෙනවා, අනිත් රටවල් මේ ඔක්කොම බලාගෙන ඉන්නවා මේගොල්ලන්ට මේ ඔක්කොම උපද්දලා දීලා අරගෙන ඉන්නේ පිට්ටනියටත් දීලා වහලා දාන්න. හරි ඉතින් ඔක සාමාන්‍යයෙන් මේ වගේ රටවල් වල ඔය උපද්දාය කියන එක ඒගොල්ලන්ට බොහොම අමාරුයි කරගන්න. දියුණු රටවල් වල ඒගොල්ලන්ට මේ උපද්දාය හරි අවශ්‍යයි. ඒ හින්දා ඒගොල්ලෝ කරන්නේ ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඒ ළමයින් ඉපදීම මදි. ඒගොල්ලෝ පිට රටවල් වලින් මිනිස්සු ගෙන්නලා උපද්දාය කරනවා. එහෙම ගෙන ආපුවාම එයාට අධ්‍යාපනය, එයාට වාහන, එයාට රැකියාවක්, එයාට ගෙයක් මේ ඔක්කොම නිසා තව දේවල් ගොඩාක් උපදිනවා. මේ ඔක්කොම උපද්ද මොනවද අපි කරන්නේ? අපි ඇහැට පුළුවන් තරම් දේවල් දානවා, කනට පුළුවන් තරම් දේවල් දානවා, නහයට පුළුවන් තරම් දේවල් දානවා, දිවට පුළුවන් තරම් දේවල් දානවා, ශරීරයට පුළුවන් තරම් දේවල් දානවා. අන්තිමට මැරිලා අමරදේව කියනවා කනකොක් පාටින් මේ සලුව වියන්නේ කාටද කියලා අහනවා. සෙල්ලම මේ ලානිල් පාටින් ලියලා පටන් ගන්නවා. අන්තිමටම කර්ණ මේ මොනවාද? සන්නාලියනේ නේ. සන්නාලියනේ කනකොක් පාටින් වහනවා.
ඒ දරුවට. ඉතින් ඔතනට එනකම් මහා උපදීන් ගොඩක් තියෙනවා. ඉතින් ඔතනට බුදුහාමුදුරුවෝ කියනවා මේ මොනා කෙරුවත් අකුසල. මේ හැම ඔක්කොන්ටම ඔය කරන ඔක්කොම උඹලා කරන උපදීන් වලට මම කියන්නේ අකුසල. උඹලා මේ ඉස්සර අකුසල් කරලා තියෙන නිසා තමයි මේ දිගින් දිගටම යන්නේ. ඕක උඹලා මැරෙද්දිත් සම්පූර්ණයෙන් තෘප්තිමත් වෙලා නෙමෙයි මැරෙන්නේ. හෙට මොනවා හරි කරන්න තියාගෙන ඔළුවේ තියාගෙන තමයි මැරෙන්නේ. එතකොට ඒක කරන්න ආයෙ උඹලා උපදී. සරල විදිහට කියනවා. ඔකට කියන්නේ කර්මඵලයේ කියලා. හරි ඉතින් ඔය උපදින නිසා ඕක උපදින එක නවත්තන්න නම් උඹලා හෙට ඔළුවේ තියක කරන්න ඕන කියන එක නවත්තලා මැරියල්ලා. එතකොට න උපාදාය. ඒකට බහුරුවක් හැටියට බුදුහාමුදුරුවෝ කියනවා කිසිම දෙයක් කරන්න එපා. කිසිම දෙයක් කරන්නේ නැත්නම් නොකිරීමෙන් සිද්ධ වෙන්නේ කිසිම දෙයක් උපදින්නේ නැහැ. ඒක තමයි හරි අර අපි අන්තිමට බුදුන් වඳිද්දී අන්තිමට කියන්නේ මොකද්ද? සබ්බපා පස්සා කරණ. සියලුම පාප කරන්න එපා කියලා. අපිට බෑනේ. අපි පැත්තකට දාමුකෝ. දැන් අපි ධර්ම මාර්ගය කියලා යනවානේ. මෙදෙනෙක් ඉන්නවානේ ලංකාවේ බුද්ධ ආගමේ රටවල් වල අනිත් ආගම් වල පවා. අපි ධර්ම මාර්ගය යනවා කියලා හිතේ තියාගෙන මිනිස්සු ඉන්නවානේ මොනවද කරන්නේ? බෝධිය වටේ 100 meters. එහෙම නැත්තම් කවි කිය අර කොඩි එල්ලනවා. එහෙම නැත්තම් පින්කම් කරනවා. බුදුහාමුදුරුවෝ ඔක්කොන්ටම කිව්වේ අකුසල. බුදුහාමුදුරුවෝ කියන්නේ ඔය හැම දෙයක්ම උපද්දන්න එපා. හැම දෙයක්ම නවත්තලා මුකුත් නොකර ඉඳිලා කියලා. එහෙම මුකුත් නොකර ඉද්දි දැන් ඕගොල්ලෝ විනාඩි 35ක් සක්මන් කෙරුවා. විනාඩි 35ක් පර්යංකය කෙරුවා. අවශ්‍යයි. ඒ කරපු ටිකේ ඇහෙන් උපදින ඒවා බොහෝ දුරට නැවතුණා. කනෙන් උපදින ඒවා බොහෝ දුරට නැවතුණා. දිවෙන් උපදින ඒවා සම්පූර්ණයෙන්ම ඒ පැත්ත වැහුණානේ. අපි හුස්ම දැක්කද නැද්ද කියලා කතාවක් අපිට අවශ්‍ය නැහැ. කිසිම දෙයක් නොකර හිටියානේ. ඒ කිසිම දෙයක් නොකර හිටීමෙන් ඒ වීර්යයෙන් ඒක කරන්න තිබිච්ච කැමැත්තෙන් ඒක කරන්න ගත්තු වීර්යයෙන් ඒක දතමිට කාගෙන කරපු එකෙන් කිහිල්ලෙන් දාඩිය දාගෙන මොනවා වුණත් මම නැගිටින්නේ නැහැ කියන ඒ වීර්යයෙන් හිටපු එක අනුප්පන්නානං අකුසලානං ධම්මානං උප්පාදාය. ඒ වීර්ය ආරම්භය. ඒ වීර්ය තමයි ඒකට කියන්නේ. හරි? එතකොට එහෙම යන වීර්යයේ අපි යම් විදිහකට ගත්තොත් මේ වීර්ය තා පොඩ්ඩක් ඉදිරියට ගිහින් මේ විදිහට අපි වීර්ය කරගෙන යද්දී අපිට කොච්චර ඉඳගෙන හිටියත් කොච්චර සක්මන් කෙරුවත් අපිට හැට කනට දේවල් නොදී හිටියත් අපි කිසිම වෙන මොකුත් වැරද්දක් නොකර හිටියත් එතනින් අපේ ඒ වීර්යයේ තියෙන්නේ මේ කයෙන් වෙන දේවල් සිද්ධ වෙන්නේ නැහැ වචනයෙන් වෙන දේවල් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි ඒ අකුසල් ටික ෂේප් වෙන විදිහකට කියනවා නම් අපි අර මුලින් කතා කරුවා වගේ වීතික්කම කෙලෙස් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වුණාට අර හිතට ආපු ජරා ටික තියෙනවානේ. ඔය ටික එනවනේ. ඉතින් ඔය ටික එන නිසා ගුරුවරු කරන්නේ මොකද්ද? ඒවත් නොඑන්න වැඩක් කරනවා. මොකද්ද ඒක නොඑන්න කරන වැඩේ කියලා කියනවා. අපි මූලික උපදේශ වල දීලා තියෙනවා. ඉඳගත්තට පස්සේ කෙලින්ම අපේ ආස්වාස ප්‍රස්වාසයට හිත යන්නේ නැත්නම් කයට හිත යන්නේ නැත්නම් ඒ ආස්වාස ප්‍රස්වාසයේ සිද්ධ වෙද්දී අපි ආස්වාස දෙකේ ප්‍රස්වාස කියලා තියෙනවා. ඒක කියලා කියනවා. එහෙම කීමෙන් සිද්ධ කරන්නේ මොකක්ද? අර කය වචනේ විතරක් නෙමෙයි. හිතෙන් එන දේවල් වලට පවා මේ ආස්වාසයත් ප්‍රස්වාසයත් ඇරෙන්න වෙන මුකුත් නොඑන්න මෙනෙහි කරනවා. ලේබල් කරනවා. අපි ඒක නිතරම කියවනවා. මානසිකාරය කරනවා කියලා කියනවා.
ඒ මානසිකාරය කරන්න කැමැත්තක් තියෙනවා. ව්‍යායාමයක් තියෙනවා. ඒකට කියනවා ඒකත් එක්තරා විදිහක මේ වීර්යය තමයි. යම් දෙයක් කරනවා. හැබැයි එකම එක දෙයයි කරන්නේ. ඒ කිරීම තුළින් තව ගොඩාක් ඒවා අයින් කරනවා. මොනවාද අයින් කරන්නේ? අනුප්පන්නානං අකුසලානං ධම්මාන. ඉපදිච්ච නැති අකුසල් ධර්ම අයින් කරන්න මෙනෙහි කිරීම යොදා ගන්නවා. ඉතින් එහෙම මෙනෙහි කිරීම යොදාගෙන අපි තව පොඩ්ඩක් දුරට ගියොත් එයාට පුළුවන් වෙනවා මේක දිහා බලන් ඉද්දි දකුණ වම කී එක්කෙනා එහෙම නැත්තම් ඔසවනවා ගෙනියනවා තියනවා ඔසවනවා ගෙනියනවා තියනවා කී ගියේ එක්කෙනා එයාට පුළුවන් වෙනවා මේ කියන්නේ නැතුව ඔසවනවා ගෙනියනවා දිහා බලන් ඉන්න. එයා හිතනවා එතකොට මට දැන් මෙහෙම කරන්න පුළුවන් වුණොත් හොඳයි නේද කියලා. එයාට චන්දං ජනේති කියන්නේ නැහැ මනසිකාරය නොකර. එයා ඉතින් එහෙම කරන්න උත්සාහයක් දරනවා වායමති. කරලා ඉතින් ඒක කරලා බලනවා විරියන් ආරභති. එකක් හරි ගියා දෙකක් හරියනවා තුනක් හරියනවා දෙකින් දෙකට මේක කරනවා. එහෙම කිරීමෙන් මොකද වෙන්නේ? අර මෙනෙහි කිරීමක් නවතිනවා. මෙනෙහි කිරීම කියන කරන දේත් නවතිනවා. තව දැන් කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ වෙන කාර්යයට වෙන්න හැරලා එයා බලන් ඉන්නවා. තුන්වෙනි පාර්ශවයක් බලන් ඉන්නවා වගේ. තර්ඩ් අම්පයර් බෝලේ දිහා බලන් ඉන්නවා වගේ. පිට්ටනිය දිහා බලන් ඉන්නවා වගේ. පොඩි ළමයෙක් වැල්ලට ගිහින් ඉර බහිනවා බලන් ඉන්නවා වගේ එයා බලන් ඉන්න මොකෝත් කරන්නේ. අනුප්පන්නානං අකුසලානං ධම්මානං නෝප්පද්දාය. කියන්නේ ඕකයි. දැන් අපි ඔහොම කරද්දී අපිට සමහර වෙලාවට එනවනේ බාධා. බාධාවට පස්සේ අපි කරන වැඩේ මොකද්ද? කැත්ත ගෙනින් කොල්ල ගෙනින් ගහමු කියලානේ පටන් ගන්නෙ. දැන් මේකෙදි එහෙම නැහැ. ඒ බාධා තියෙද්දි අපිට පුළුවන් අපේ ඡන්දයක් තියෙනවා මේ බලාගෙන හිටපුදී ඔය බලාගෙන ඉන්න. ඒකට බාධා එනවා. වැඩක් නැහැ. මෙතනින් මොනවාද වෛරස් ස්කෑනර් එකක් දාලා ඇතුළට යන්නේ නැහැ. බාධා ඇවිල්ලා හැරිලා යනවා. සමහර වෙලාවට බාධා ඇතුළටම එන්න පටන් ගත්තා. ඒ බාධා වලට බාධා එකක් ගහගන්න. බාධා දිහත් ඔහෙ බලන් ඉන්න. අනුප්පන්නන අකුසලානං ධම්මාන නෝපාදාය. හැබැයි ඉතින් සමටන් සාකච්ඡා කරන්න ගියාම කියන්නේ අනේ මට හිතුවිලි එනවනේ අනේ මට අරක වෙනවනේ අනේ මට මේක වෙනවනේ කියලා. ඒක වැරදි නෙමෙයි. ඊට කමඩාන් සුද්ධ කරනවා කියලා කියන්නේ ඒ වයිදිහත් මේ අනුප්පන්නානං අකුසලානං ධම්මාන සිද්ධ වෙන්න කොහොමද මේක කරන්නේ යා උනන්දු කරන්නේ කියන එක තමයි මේ කල්යාණ මිත්‍රයෝ මේ ධර්ම සාකච්ඡා කරනවා කියලා කියන්නේ. ඉතින් අපි කියොත් දෙවෙනි එකට. මොකද්ද දෙවෙනි එක? උප්පන්නානං අකුසලානං ධම්මානං පහනාය. අපි දැන් කතා කරුවේ ඉපදිච්ච නැති දේවල් නවත්තන එකනේ. ඉපදිච්ච නැති දේවල් නවත්තනවා කියලා කියන්නේ මේ ධම් අපේ ගුරු හාමුදුරුවන්ගේ ජම්මජීව හාමුදුරුවන්ගේත් ගුරු හාමුදුරුවෝ කෙනෙක්. ඉන්නවා ඉඳලා හිටියා ඇත්තටම කොහෙද බුරුමේ. පඬිතු ස්වාමීන් වහන්සේ කියලා උන්වහන්සේට කියන්නේ. පඬිතු ස්වාමීන් වහන්සේ කියනවා අපේ ලංකාවේ තිබුණා වගේ දේවල් ඉස්සර රජවරු කරලා තියෙනවා කියලා කියන්නේ රජමාලිගාව වටේට බොහොම බුරකාවල් දානවා. දැන් දානවනේ. දැන් ඉන්න රජුරෝ දාගන්නවා. රජු ප්‍රෙසිඩන්ට්ලා ප්‍රයිම් මිනිස්ටර්ලා ඔක්කොම දාගෙන ඉන්නේ මුරකාව. ඒගොල්ලෝ මේ මුරකාවල් දාලා ඇතුලෙන් කිසිම දෙයක් පිටින් කිසිම දෙයක් ඇතුලට නොවෙන්න වග බලා ගන්නවා. දියාගල අපලා දියාගලට කිඹුල්ලු දාලා මිනිමෝරු දාලා ඇටසැකිලි දාලා මිනිස්සුන්ව බය කරලා දෙනවා. ඉතින් මෙතනින් කවුරු හරි පණින්න ආවත් දන්නවා ගියොත් ඇතුලේ ඉන්නවා ගෙඹුල්ලු ඇතුලේ ඉන්නවා මිනිමෝරු මුන්ට වෙලා යන්න හම්බෙන්නේ නැහැ කියලා ඔය තාප්පෙන් පණින්න කොහොම හරි මිනිස්සුන්ව පිටින් හොරු ත්‍රස්තවාදී උවදුරු නොවෙන්න වැඩ බලාගෙන තියෙනවා. හැබැයි එහෙම වුණාට මීට ඉස්සෙල්ලා යාළු මිත්‍ර මූණකින් ඇතුළට ඇවිල්ලා ඉන්න කට්ටිය ඉන්න පුළුවන්. ඇතුළ මාලිගාව ඇතුලේ මාලිගාව තියෙන නුවරේ මාලිගාව තියෙන හරියේ එහෙම දන්නේ නැතුව මිනිස්සු ඇවිල්ලා ඉන්න පුළුවන්. පිටින් යන්න බෑ. ඇතුළට ඇවිල්ලා ඉන්න පුළුවන්. ඒ කට්ටියට තමයි කියන්නේ උප්පන්නානං අකුසලානං ධම්මානං පහනාය.
ඉපදිච්ච අකුසල් ධර්ම ප්‍රහාණය කරන්න. දැන් මේ ඇතුළට ඇවිල්ලා ඉන්න හොරු ටික අල්ලන්න ඕන. ඇතුළට ඇවිල්ලා ඉන්න හොරු ටිකට දෙන්න ඕන වැඩක්. ඒ පහනාය කරන්න තමයි ඒ පහනායදී තමයි මේ සතිය ඊටාම වැදගත් වෙන්නේ. මේ පහනායදී සතිය වැදගත් වෙනවා කියලා කියන්නේ සතිය කරන්නෙම මුකුත් නොකර වෙන දේ බලන් ඉන්න එකනේ. මුකුත් නොකර වෙන දේ බලන් ඉද්දී මොනා කෙරුවත් කවුරුත් අහු වෙනවා. ඒ හින්දා තමයි අපි සතිය වඩන්න පටන් ගත්තාම හුඟ දෙනෙකුට පේන්නේ මොනවාද? අනේ මගේ හිත මෙච්චර ජරාද? අනේ මගේ හිතේ මෙච්චර කාමයේ තියනවාද? අනේ මගේ හිතේ මෙච්චර ද්වේෂය තියනවාද? අනේ මගේ හිතේ මෙච්චර අරව තියනවාද? මේවා තියනවාද? ඉරිසියාව තියනවාද? ක්‍රෝධය තියනවාද? වෛරය තියනවාද කියලා එයාට පේන්න පටන් ගන්නේ එයාගේ අගුණ. ඉතින් නම් හිටියා ශාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ. දැන් මේ සතිය වඩන්න පටන් ගත්තට පස්සේ මුකුත් කරන්නේ නැතුව ඉන්න පටන් ගත්තට පස්සේ මෙන්න මෙයාට හෝස් ගාලා පේනවා. මොනවාද? ඇතුළට ගිහින් යාළුවෝ ඉන්නේ. අපි හිතන් ඉන්නේ මේ ඇඳුමක් අඳගෙන කල්සමක් අඳගෙන ඊවෝට් එකක් අඳගෙන ෂර්ට් එකක් දාගෙන ගියාම අපි හරි පිරිසුදුයි කියලා නෑ. ඇතුළේ යාළුවෝ ටික ඉන්නවා. ඇතුල් නුවරට ගිහින් ඔත්තුකාරය දකින්න. කවුද ඔත්තුකාරය? සතිය. සතිය දකින්න ඔන්න උඹේ තියෙන කාමයේ, ඔන්න උඹේ තියෙන රාගයේ, ඔන්න උඹේ තියෙන ද්වේෂය, ඔන්න උඹේ තියෙන මෝඩකම, ඔන්න උඹේ තියෙන ඉරිසියාව කියලා එයා දිගින් දිගටම පෙන්වන්න හදනවා. ඒ පෙන්නන එක අහුවෙන්නේ සතියට. ඒ සතිය නැතුව අහුවෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ සතිය ඔත්තුකාරයෙක් වගේ කියලා කියන්නේ. ධම්මජීව හඳුර දෙන එක උදාහරණයක් තමයි සතියට ඔත්තුකාරය කියන්නේ. ඔත්තුකාරයෝ කරන්නේ ඔත්තුකාරයෙන් නෙමෙයි CID කාර්යය කියලා. CID කාර්යය කියලා කියන්නේ හොරු පස්සේ යනවා. ප්‍රස්තවාදී පස්සේ යනවා. අල්ලන්නේ නැහැ. පොලිසිය වෙනම ඉන්නවා නිකන් පොලිසිය ගානක් නැතුව ඉන්නවා. තුවක්කු තියාගෙන ලොක්කෝ වගේ ඉන්නවා. අපි CID කාර්යය එන්නේ හැමතැනම ගිහින් හැම කොණු ගොඩම අවශ්‍යයි. එක දවසක් මට මතකයි ඔය ත්‍රස්තවාදී කලබල තියෙද්දි මම පිටරටක වැඩ කරලා හිටියේ. ලංකාවට ආව නිවාඩුවකට ඇවිල්ලා ප්‍රශ්නයක් වෙලා එයා ලයින් එකට යන්න සිද්ධ වුණා. එයා ලයින් එක තිබුණේ එතකොට හාබර් එක ඉස්සරහට. හාබර් එකේ ගිහින් මම ඉතින් මේ මිනිස්සයා වැඩේ කරනකම් මම එළියට ඇවිල්ලා පොඩ්ඩක් එහාට මෙහාට ඇවිල්ලා හිටියා. පොඩි කිට්ටු කැසඟ මිනිස්සෙක් ආවා. මගේ ළඟට ඇවිල්ලා හොඳටම ඇඟේ වදින්න හේතු වෙලා හිටගෙන ඩෙන්ටිටි කාඩ් එකක් අරන් පෙන්නලා කිව්වා මේ මම CID එකේ මම අහවලා. මොකද මෙතන කරන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ ඉතින් මම දැන් මේ ත්‍රස්තවාදී අල්ලන් ඉන්න මිනිස්සුනේ. ඉතින් මගේ ඔක්කොම විස්තර කියලා ඉවරලා මම මේ මනුස්සයට ස්තුති කරලා මේවා කරනවා එක ලොකු දෙයක්. මේව රැක ගන්න ඕනේ කියලා මම ගියා. ඉතින් ඒ වගේ මේ සතිය හැමතැනම රින්ගනවා. රින්ග අපිට එන්නේ මොනවද ඔළුවට එන්නේ මොනවද හැම එකම දකිනවා. හැම ත්‍රස්තවාදියාම අහු වෙනවා. හැම හොරාම අහු වෙනවා. හැම ගුණමකුවම අපි අහු වෙනවා. ඉන්නේ හැබැයි අපේ ඇතුලේ. ඉතින් ඕක හොඳටම පේන විදියක් තමයි විශේෂයෙන් සක්මන් කරගෙන යද්දී මේ සක්මනේදී සක්මන් කරගෙන යනවා. වම දකුණ බලාගෙන යනවා. හොඳට කකුලේ හිත තියාගෙන යනවා. හිතන්න අල්ලපු ගෙදර ලස්සන සින්දුවක් ඇහෙනවා කියලා. අපි දන්නේම නැතුව හිතේ ඒකට යනවා. අපි දන්නේම නැතුව හිතේ සින්දුවට යනවා. එහෙනම් නැත්තම් ලස්සන මලක් පිපිලා තියෙනවා ගෙදර. අලුත් රෝස මලක්. ඒක දැකපුවම අපි දන්නේම නැතුව හිතේ ඒකට යනවා. එහෙම නැත්තම් කුරුල්ලෙක් කියලා කීච් ගන්නවා. අපි දන්නේම නැතුව හිතේ ඒකට යනවා. ඒ අර ඇතුලේ තියෙන කෙලෙස් නිසා. බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? එහෙම ආපුවාම ඒ කෙලෙස් වලට දැන් කෙලෙස් ඉපදිලා තියෙන්නේ. විශේෂයෙන් ඕක වෙනවා සක්මන් කරගෙන යද්දී පරයන්කේ කරගෙන යද්දී හිතුවිලි එනවා අපිට. ඒ හිතුවිලි ඇවිල්ලා අපි දන්නේම නැතුව ඒ හිතුවිලි වල දිගින් දිගටම යනවා. කියන්නේ ඒ කෙලෙස් ප්‍රවාහයට අහු වෙලා ගහගෙන යනවා. කියන්නේ uppannānaṁ akusalaanaṁ dhammānaṁ දැන් වෙලා. ඒ අකුසලයට අහු වෙලා යනවා. හැබැයි දැන් මේක නෝප්පද්දාය කරන්න ඕන. මේ නෝප්පද්දාය කරන්න බුදුහාමුදුරුවෝ කියන්නේ මේක දැක්ක ගමන් අයියෝ මං දැන් ආයි මූල කර්මස්ථානෙට යන්න ඕන. එහෙම නැත්නම් අයියෝ මගේ මේ තරහ බොහෝම වැඩි මම මෛත්‍රී භාවනාව කරන්න ඕන. අනේ මගේ රාගය බොහොම වැඩි මං දෙතිස් කුණුපේ මතක් කරන්න ඕන කියලා අපි කේසාලෝමාන කාදන්තය චතෝ මන්සං කියන්නේ නැහැ.
කෙස් ලොම් නාර මේ ඇඟේ තියෙනවා කියලා අපි කියන්නේ නැහැ. මොකද අරක නැති කරගන්න. ඒ හැම දෙයකින්ම අපි කරන්නේ මේ ඇති වෙච්ච තත්වයට. මොකද ඇති වෙච්ච තත්වය එක්ක මේ රාගය. එහෙම නැත්නම් මේ ද්වේෂය. එහෙම නැත්නම් අර දැකපු කුරුල්ලා. එහෙම නැත්නම් අර අහපු සින්දුව වෙනුවට අපි මූල කර්මස්ථානෙට යන්න ඕනේ කියලා කියන්නේ අපි ප්‍රතික්‍රියාවක් කරනවා. මට උඹ එපා. මට මූල කර්මස්ථානෙ. මට උඹ එපා. මට මේ රාගයන එක එපා. මගේ මේ ඇඟේ තියෙන්නේ ජරාව කියලා මම මෙනෙහි කරන්නේ. මට ද්වේෂය එපා. මම මෛත්‍රියෙන් ඉන්නවා කියලා සියලු ලෝකෙන දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒ ඔක්කොම කියන්නේ ප්‍රතික්‍රියා කරනවා. මේ තියෙන දේ බලන් ඉන්නව නෙමෙයි. ඒ හැම දෙයක්ම කරන්නේ ප්‍රතික්‍රියා කරනවා කියලා කියන්නේ හැම දෙයකටම අපි ද්වේෂයි. ඒතකොට අපි ස්ථාපිත කරන්නේ මොකද්ද? අනුප්පන්නානං අකුසල උප්පන්නානං අකුසලානං ධම්මාන නූපද්දාය නෙමෙයි. ඒ අකුසල ධර්මයේ ඉපදිච්ච අකුසල ධර්මයේ තවත් ස්ථාවර කරනවා. බුදුහාමුදුරු කියනවා ඕවා දැන් උඹලා කාලයක් තිස්සේ කරලා තියෙන නිසා ඕවා එනවා. ඕවා නවත්තන්න බෑ. ඒක කොහොමත් එනවා. ඉන්න ඇරලා බලන් ඉඳිල්ල. බලන්න ගහලා ගත්තු දේවල් නෙමෙයිනේ. ආව කියලා කරේ තියන් ඉන්න දෙයක්වත් නෙමෙයිනේ. මම කියලා තියෙන්නේ පැත්තකටලා බලන් ඉන්න. තමන්ගේ දෙයක් නෙමෙයි වගේ. ඒක එහෙම බලන්න බෑ නම් තමන්ගේ දෙයක් කරගත්ත ගමන් අකුසල. අපේ තුලින් එනවා වගේ තමයි පේන්නේ මේ අපි කරනවා වගේ තමයි පේන්නේ. වීර්ය කියලා කියන්නේ මේ තමන්ගේ දෙයක් නෙමෙයි වගේ කරන්න කැමැත්තක් තියෙනවා. තමන්ගේ දෙයක් නෙමෙයි වගේ කරන්න යම් ව්‍යායාමයක් කරන්න. තමන් වගේ දෙයක් නෙමෙයි වගේ කරන්න ඒක හැම සිද්ධ වෙද්දි හොන්දට අඟ කරකෝගෙන අඹරෝගෙන යන්නේ. ඒත් මම බලන් ඉන්න පුළුවන්. ඒක තමයි උප්පන්නානං අකුසලානං ධම්මාන. මේ අකුසල් ධර්ම ඉපදිලා ඒ ඉපදිච්ච අකුසල් ධර්මත් වලට ප්‍රතික්‍රියා නොකර ඉඳලා ආවනං ඉඳිලා එපානම් ඵලයල්ලා මම මොකුත් කියන්නෙත් නැහැ කරන්නෙත් නැහැ කියන මානසිකත්වයෙන් ඔහෙ ඉන්නවා. ඒකට අරක එන්නේ නිකන් එහෙම ඉඳ නිකන් නෙමෙයි ඒක එන්නේ. ඒක එනවා මහා මොකද්ද ගම් වතුරක් ගලාගෙන කඩාගෙන එනවා වගේ එන්නේ. මේ කියනවා වගේ ලේසි නෑ. හැබැයි අපි ඔහේ ඉඳගෙන ඉන්නවා ඒ ගම් වතුර ගලන ගඟේ තියෙන ලොකු ගලක් වගේ අපි ඔහේ ඉන්නවා. ගම් වතුර එනවා රොඩු එනවා මහා ගස් එනවා ඇවිල්ලා ගහනවා අර ගලට ගල නෙමෙයි ගානකටවත් ගන්න. ඒ වගේ ඉන්න ඕනේ. එතකොට උප්පන්නානං අකුසලානං ධම්මාන පහන ඉපදිච්ච අකුසල් එහෙම ඇවිල්ලා ගම් වතුර නවතින්න දෙපෑ කවදා. හිමීට ප්‍රතික්‍රියා නොකරන්න වැඩක් නැහැ. පොඩි ෆයිට් එකක් නැහැ දැන් කෙලෙස් එන්නේ ෆයිට් එකක් කියලා. තනියටින් අප්පුඩි ගහන්න බෑ වගේ ඉතින් කෙලෙස්ම රිවර්ස් ගියර් එකේ දාලා පස්සට යනවා. ඉතින් එහෙම යන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එහෙම කරන්න අපි කැමැත්ත ඇති වෙන්න ඕනේ. ඒ කැමැත්ත ලේසියකට සමහර අයට කියලා දෙන්න බෑ. පඬිතකම වැඩි. එහෙම කොහොමද මෙහෙමනේ. එහෙම වුණා නම් මෙහෙම කරන්න කියලා බුදුහාමුදුරුවෝ අහවල් සූත්‍රය කියලා තියෙනවා. ඒ ඔක්කොම බයිලා. බුදුහාමුදුරුවෝ බයිලා කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ ඒක කියලා තියෙනවා. ඒ පුද්ගලයාට අදාළ වෙන්න. බුදුහාමුදුරුවෝ ඊට අමතරව මේ පොදුවේ කළ යුත්තක් කියනවා. හැම කෙනාටම සුදුසු දෙයක්. ධර්ම මාර්ගයේ යන්න පුළුවන් ඒකායනෝ ආම්බික්ක වේමං. අර වගේ දේවල් කියන්නේ මේ දේ කරන්න කියලා ඒගොල්ලෝ ධර්ම මාර්ගයට ගන්න. අපි මේ ධර්ම මාර්ගයේ යන කට්ටිය. පස්වෙනි පන්තිය පාස් වුණාට පස්සේ ආයෙ පළවෙනි පන්තියට යන්නේ නැහැ නේ. ඒ හින්දා අපි මේ එන දේ බලාගෙන ඉන්න පුරු වෙන්න ඕන. එතකොට තමයි ඉපදිච්ච අකුසල් ප්‍රහාණය වෙලා යන්නේ. ඉතින් එහෙම කරගෙන යනවා කියලා කියන්නේ අපි මේ මොනවාද වාහන නැති පාරක මහ පිට්ටනියක වාහනේ පදෝලා දැන් අපි හොඳට පුරුදු වෙලා ඕන පාරක දැන් අපිට යන්න පුළුවන්. අප්ප ගන්න. ධර්ම මාර්ගයේ තියෙන ඊටත් වැඩිය මොකද්ද මේ කෙලිසෙල්ලම් ගතිය. අපි සාමාන්‍යයෙන් පාරේ යද්දී අනිත් වාහනයක ඒ වාහනේ යන්න තියෙන නීති රීති වලට අනුවනේ යන්නේ. ධර්ම මාර්ගයේ තියෙන්නේ උඩුගම් බලා. වැරදි පැත්තට යන්නේ.
හැබැයි අපේ පැත්තට එන එක වාහනයක් එක්කවත් හැප්පෙන්නේ නැහැ. එහෙම හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන් ගමනක් තමයි මේ බුදුහාමුදුරුවෝ හදලා තියලා තියෙන්නේ. මේ ඒකට තව බුදුහාමුදුරුවෝගෙන් ලස්සන කතාවක් තමයි මේ අපි මේ නෙළුම් පතක් වගේ කියලා. මඩේම ඉපදිලා මඩෙන්ම හටගෙන ඒ මඩ තියෙන වතුරෙන්ම උඩට ඇවිල්ලා නෙළුම් පතට කොච්චර ඊට පස්සේ වතුර දැම්මත් රඳන්නේ ගන්න බෑ. නෙළුම් පතෙන් වතුර අයින් වෙලා යනවා. ඒ වගේ උප්පන්නානං අකුසලානං ධම්මාන පහනාය වෙනවා. ඕන තරම් වහින්න පුළුවන් වතුර වැටෙන්න පුළුවන්. හිටින්නේ. ඉතින් ඊළඟට බුදුහාමුදුරුවෝ කියන තුන්වෙනි කාරණය තමයි අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පද්දාය. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පද්දාය කියලා කියන්නේ අපි දැන් මෙහෙම දෙකෙන් දෙකටම සතිය වඩලා එන හැම එකටම අපි හැප්පෙන්නේ නැතුව බාධාවක් ආවත් හැප්පෙන්නේ නැහැ. මූලික අරමුණ තිබුණත් අපි ඒ අරමුණ එකටත් ඕනාට වැඩිය ප්‍රේම සම්බන්ධයක් නැහැ. මෙහෙම ඉද්දි මොකද වෙන්නේ? අපිට බොහොම කම්මැලිකමක් ඇති වෙනවා. මොගොල්ලන්ට සමහර අයට නිින්දත් යනවා. ඇයි මේකේ කිසිම ජොලියක් නැහැ, නිකන් සින්දුවක් අහනවා වගේ. අමරදේවගේ සින්දුවක් හරි, නිහාල් නෙල්සන්ගේ සින්දුවක් හරි, ඔය දැන් ඉන්න අලුත් ගායකයෙකුගේ තමන් කැමති සින්දුවක් හරි අහනවනම් පොඩි ජොලියක් තියෙනවා, නටනවා, හැප්පෙනවා, ඒට මේට වෙනවනේ. එහෙම දෙයක් නැහැ. මේක අතක් උඩ අතක් තියාගෙන ඔහේ බකන් නිලාගෙන ඉන්නවා. ඉද්දි මේ හුස්ම පෙවුනත් අනේ පොඩ දන්නේ නැතුව බබාට නිින්ද යනවා. එහෙම නැත්තම් හිතෙනවා කොන්ද පොඩ්ඩක් රිදෙනවා, පස්ස හොල්ලලා බලනවා. එහෙම නැත්තම් ඇස් දෙක අරලා බලනවා තාම වෙලාව තාම ගිහින් නැහැ නේද? තාම විනාඩි 12ක් තියෙනවා නේද කියලා. ඔක්කොම කරනවා. මේ ඔක්කොම කරන්නේ මේ කරගෙන යන එකෙන් පොඩ කම්මැලිකම මතුවෙලා. කම්මැලිකම මතුවෙනවා කියලා කියන්නේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යනවා කියන එක. කම්මැලිකම මතුවෙනවා කියලා කියන්නේ රාගය නැහැ කියන එක. ද්වේෂය නැහැ කියන එක. රාගය ද්වේෂය තියෙනවනම් කිසිම කම්මැලිකමක් නැහැ. රාගය තියෙනවනම් මං කියන්න ඕනේ නැහැ. නිදිමත ඇත්තෙම නැහැ. කඩල ගොට්ටක් කකා මැච් එකක් බලයි උදේ 8 ඉඳලා හවස 5 වෙනකම්. ඉස්සර අපි කැම්පස් එකේ මල්ලිලා ඉස්කෝලේ යනවා. මල්ලිලා ඉස්කෝලේ යලා ඉද්දි අම්මා තාම මැච් එක බලනවලු බත්තු වෙලා නැහැ. උයලා නැහැ. ඒ වගේ මේ අනිත්‍යව මතක නැහැ. අනිත්‍යව මතක නැහැ. මේ අරක දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා. මේක බලාගෙන ඉඳි අපිට කිසිම රාගයක් එන්නේ නැති නිසා, ද්වේෂයක් පැනනගින්නේ නැති නිසා, වේදනාවක් ආවත් ඒකටත් මිනිහා හෙල්ලෙන්නේ නැහැ. හිතුවිලි ආවත් ඒ හිතුවිලි වලුත් මෙයාව කුප්පන්න බෑ. සද්දයක් ඇහුණත් වැඩක් නැහැ. ඒකත් ගණන් ගන්න මේ එතකොට නිකන් එපා වීමක් ඇති වෙනවා. මේ එපා වීමක් ඇති වෙනවා නම් යම් විලාවක ධර්ම මාර්ගයේ අනිවාර්යෙන් ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා. ඒක කියන්නේ බුදුහාමුදුරුවෝ එහෙම ඉස්සරහට එන එකට කියනවා මෙතන කතා කරන්නේ නැහැ අරමුණේ හිත පවත්තන්න ඕන කියලා. අරමුණේ හිත පවත්තලා ඉවරයි දැන්. අරමුණේ හිත පැවැත්වීමෙන් අපි කරන්නේ ඉපදිච්ච නැති අකුසල් ප්‍රහාණය කරනවා. බාධා වලින් හැප්පෙන්නේ නැති එකෙන් අපි කරන්නේ මේ බාධාවල් හරහා යනවා. මේ ඔක්කොම හරහා ගියාට යන්න පුළුවන් එකට කුසලයක් තියෙනවා. ඒ කුසලය තියෙනවා කියලා ඔප්පු කරන්නේ මොකෙන්ද? අර එන එපා වීමෙන්. ඒ අර එන කම්මැලිකම. අර එන මුස්පේන්තු ගතිය. කවුද කියන්නේ කම්මැලිකමට, මුස්පේන්තු ගතියට, එපා වීමට කුසලයක් තියෙනවා. හාමුදුරුවරු අනේ ඔබ වහන්සේලාට නැහැ. ඉතින් මොකද ඔබ වහන්සේලාට කරන්න දෙයක් නැහැ නේ කියලානේ කියන්නේ. ගිහියෝ කියන්නේ එහෙමයි. මේ කරන්න දේවල් තියෙනවා නම් ඒක ලොකු දෙයක්. මේ ස්වාමීන් වහන්සේලාට එහෙම කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ මේ නිකන් ඉන්නේ. මේ නිකන් ඉන්න එක අනිත් ඒවා ඔක්කොම එපා වෙලා තියෙන එක. අනිත් ඒවා ඔක්කොම අතෑරලා තියෙන එක. අනිත් ඒවා දමලා ගහලා ගිහින් තියෙන එක.
කුසලයක් කියලා හිතන්නේ. ඒ හින්දා ස්වාමීන් වහන්සේලාට කියනවා පිරිත් කියන්නේ කියලා. ස්වාමීන් වහන්සේලාට කියනවා බෝධි පූජා කරන්න කියලා. ඉතින් සමහර ස්වාමීන් වහන්සේලාට අහු වෙනවා. ඉතින් මෙතන අනුප්පන්නාන කුසලානං ධම්මානං කියලා කියන්නේ දැන් අර පසුතැවිල්ල එපා වීම එන එක ඉපදින් අනුප්පන්නාන කුසලානං ඉපදිච්ච නැති කුසලයක් දැන් උපදවාගෙන. මොකද ඉපදිච්ච නැති කුසලයේ උපදවාගෙන තියෙන්නේ අපේ තණ්හාව ෂය වෙලා, තණ්හාව අඩු වෙලා, රාගය ෂය වෙලා, රාගය අඩු වෙලා. මේ අඩු වෙච්ච එක දන්නේ එක තමයි අර කියන්නේ පසුතැවීම. තමයි අර කියන්නේ එපා වීම. ඒක කුසලයක්. ඉතින් අනුප්පන්නන කුසලාන උප්පද්දාය. මේක වෙද්දී අපිට බොහෝ දුරට හුඟ දෙනෙක් කරන සලුවගසා දාලා නැගිටලා යනවා. එහෙම සලුවගසා දාලා නැගිටලා යන්නේ නැතුව මේ දේවල් සිද්ධ වෙන්නේ මගේ ගමන ඉස්සරහට යන නිසා කියලා මේ පසුතැවීම දිහා සිනාම්සු මුහුණින් බලන්න. පසුතැවීම දිහා අපි මේක ඉදිරියට යෑමක් මේක තමයි මම තව දුරටත් වැඩි කරන්න ඕනේ කියලා තමන්ගේ කැමැත්තක් ඇති කරගන්න. මේක සිද්ධ වෙනවා නම් දිගින් දිගටම හොඳයි මේ සිද්ධ වෙන එක දිහා මම තවත් කිට්ටු වෙලා බලන්න ඕනේ. කොහොමද මේ පසුතැවිල්ල එන්නේ කියලා බලන්න. කොහොමද මේ කම්මැලිකම එන්නේ කියලා බලන්න. කොහොමද මේ නිදිමත එන්නේ කියලා බලන්න. කැමැත්තක් ඇති වෙනවනම් අපි එහෙම නෙමෙයි අහන්නේ. කොහොමද පසුතැවිල්ල නැති කරගන්නේ? කොහොමද මගේ පාමිවීම නැති කරගන්නේ? කොහොමද මගේ නිදිමත නැති කරගන්නේ කියලා අහන්නේ. අපේ ගතිය එක කුසලයක් කියලා ගන්න නැහැ. හැබැයි ඒකට බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? ඒ ගුරු ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද? ඒක සතුටු සිතින් බාර ගන්න. කිට්ටු වෙලා බලන්න. කොහොමද වට නිඳ යන්නේ? කොහොමද මේ අපහසු මොනවාද පසුතැවිලි ගතිය දැනෙන්නේ? කොහොමද මේ මුස්පේන්තු ගතිය දැනෙන්නේ? සතුටු සිතින් බලන්න. එහෙම සතුටු සිතින් බලපුවාම අර මුස්පේන්තු ගතිය එතකොට ඒ කම්මැලි ගතිය පොඩ අඩු වෙලා යනවා. එහෙම අඩු වෙලා යද්දී එයාට තව පේන දෙයක් තමයි මේ අඩු වෙලා යන්නේක දකින්න පටන් ගන්නවා. එයාට ඉස්සර වගේ දැන් පසුතැවිල්ලක් නැහැ. ඉස්සෙල්ලා වගේ මුස්පෙන්තු ගතියක් නැහැ. ඉස්සෙල්ලා වගේ නිදිමත ගතියක් නැහැ. හැබැයි දැන් එයාට අලුත් දෙයක් පේන්න පටන් ගන්නවා. අලුත් කුසලයක් ඉපදිච්ච නැති කුසලයක් එකට එයාට පේන්න පටන් ගන්නවා. මොකද එයාට පේන්න පටන් ගන්න අලුත් ඉපදිච්ච නැති කුසලය එයාට පේන්න පටන් ගන්නවා මේ සතියේ පවත්තන්න හැදුවට සතිය පවත්තන්න බෑ කියලා. මේ කකුලේ හිත තියන්න බලනවා. ඒ වුණාට කකුලේ හිත හිටින්නේ නැහැ. වැඩට යද්දී මම සතියෙන් යන්න බලනවා යන්න බෑ. ආස්වාස ප්‍රස්වාසයේ බලන් ඉඳගත්තට ආස්වාස ප්‍රස්වාසයේ පේන්නේ. ඔහේ ඉඳගෙන ඉන්නවා. කෑමකද්දි සතියෙන් කරන්න ඕනේ කියලා හිතුවට කරන්න. නාද්දි සතියෙන් කරන්න ඕනේ කියලා හිතුවට කරන්න. ඒ කියන්නේ මෙයාට තේරෙනවා මේ සතිය කියන එකත් අපිට දිගින් දිගටම පවත්වන්න බැරි දෙයක්. මේ සතිය කියන එකත් අපේ වසඟයේ පවත්වන්න බැරි දෙයක්. ඒකත් අනිත්‍ය වෙලා නැති වෙලා යන දෙයක් කියලා මෙයාට පේන්න පටන් ගන්නවා. ඒ පේන්න පටන් ගත්තට පස්සේ අනේ අපෝ මේ ඔක්කොම දාලා මම මේ සතිය වැඩුවා. දැන් මේක එහෙම මල කරගන්න බෑනේ කියලා ඊට පස්සේ ආයෙ ඇවිල්ලා කංකෙන්දිරි ගන්නවා. දැන් මොකද කරන්නේ? මේක දිගටම පවත්වන්නේ කොහොමද? මේක බදාගන්නේ කොහොමද? මේක මගේ කරගන්නේ කොහොමද? මේක රජ කරගන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඕකත් පැත්තකට දාලා මොන නිකක් සතියක් නැති වෙන එක. කියලා දැනගන්න ඒකත් සතුටින් දැනගන්න අපිට ඉතින් මාසයක් භාවනා කරලා බෑ. මාස 6ක් භාවනා කරලා මදි. සුමානකට සැරයක් කරලා මදි. හැමදාම කරන්න ඕනේ. කරන හැම වැඩේදීම අපි බලන්න කොහොමද මම සතිය පවත්වන්නේ කියලා. මේ සතිය අල්ලගන්න නෙමෙයි. සතිය පවත්වන්න බෑ කියන එක දැනගන්න. බෑ කියන එක විතරක් දැනගන්න විතරකුත් නෙමෙයි. ඒ බැරි බව දැනගෙන ඒක බෑ කියලා සන්තෝෂෙන් බාර ගන්න. සන්තෝෂෙන් බාර ගන්න අපේ හිත ඉඩ දෙන්නෙම නැහැ. මොනවා කරුවත් දෙන්නේ නැහැ. හිතට අවශ්‍යයි මොන හරි තදින් අල්ලලා මේක මගේ කියලා තියාගන්න. ඒ හින්දා මේක සන්තෝෂයෙන් බාර ගන්න යම් කිසි කෙනෙකුට චන්දන් ජනේති නම් යම් කිසි වායමති නම් යම් කිසි විරියන් ආරම්භති නම් චිත්තන් පග්ගන්නාති පදහති නම්
අන්න ඒ වීර්ය අපිට දත්මිටි කාලා කරන්න බෑ. අපිට ඒ වීර්ය එරිච්ච ලොරියක් ගොඩ දානවා වගේ තල්ලු කරනවා වගේ කරන්න බෑ. ඒ වීර්ය අලියෙක් කොට අදිනවා වගේ කරන්න බෑ. ඒ වීර්ය කරන්න බුදුහාමුදුරු කියන්නේ පිදුරු ගොඩක වැටිච්ච ඉදි කට්ටක්. මහා සද්දන්ත හස්ති රාජේ එයාගේ හොඬ වැටින් ගන්න අපි හිමීට කිට්ටු වෙනවානේ. මහා සද්දන්ත හස්තියේ උගේ හොඬවලම අපේ ඇඟ විතර ඇතිනේ. එච්චර නෑ. ඒකෙන් ඉදි කට්ටක් ගන්න පිදුරු ගොඩක වැටිච්ච ඉදි කට්ටක් ගන්න මොන තරම් ස්පාසුවකින් නිවිහැනෙල්ලකින් අනකට කිට්ටු වෙන්න ඕන. අන්න ඒ වගේ වීර්යයක් තමයි මෙතනට හැදෙන්නේ. අපි මුලින් පටන් ගද්දී පටන් ගන්නේ ලොරියක් පෙරලනවා ගලක් පෙරලනවා කියන කිහිල්ලෙන් දාඩිය දාගෙන දත්මිටි කාගෙන ඔඩුවෙන් දාඩිය දාද්දී ඇඟෙන් දාඩිය බේරෙද්දි තමයි පටන් ගන්න. හැබැයි මේක ඉවෝල්ව් වෙගෙන විකාශනය වෙගෙන එද්දී ඒ තාප ගතිය අඩු වෙන්න ඕනේ. ඒක තමයි ආතාපි. ඒ තාප ගතිය අඩු වෙන්න ඕනේ. තමන්ගේ අවදිමත් භාවය වැඩි වෙන්න ඕනේ. තමන්ගේ තීක්ෂණ භාවය වැඩි වෙන්න ඕනේ. තමන්ගේ විචක්ෂණ භාවය වැඩි වෙන්න ඕනේ. ඒව වැඩි වෙලා බොහොම හිමීට හීන් නූලෙන් තියටින් ගින්දර ගෙනියනවා වගේ හැකියාවක් ඇති වෙනවා. ඒක තමයි මේ හිතේ ඒ විදිහෙන් තමයි මේ හිතේ තියෙන කුප්ප ගති වලට ගහන්නේ. ඒ සතියක් නැති වෙද්දී දැන් ඔක්කොම අනිත් ඒ ඔක්කොම කාමේ නැති වෙලා දැන් එයාගේ ආස්වාද ප්‍රසආදයට ඔක්කොම නැති වෙලා දැන් මේ සතිය බදලා අල්ලගන්න හදන වෙලාවේදී අපි හිමීට ඡන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්නවා මේ නැති වෙන සතියටත් hina වෙලා. ඒකට hina වෙන්න ව්‍යායාමයක් කරනවා. අමාරුයි. ඒකට කොහොම හරි මේකට කරන්න බෑ. ක්‍රම සහ විදි හොයාගන්න. මේවට ඉතින් ගුරුවරු එක දේවල් කියනවා. ඒ මොනා කිව්වත් Taman තුලින් අලුත් ක්‍රම වේදයන් ඇති වෙන්න පුළුවන් මේ වගේ අවස්ථාවල. ඉතින් ඒක තව වීර්යය. ඊට පස්සේ අන්තිමට බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙතන ඊළඟ වීර්යය uppannānaṁ මේ ඔක්කොම අනුප්පන්නානං කුසලානං ඉපදිලා. කම්මැලි හැදෙද්දී සතිය නැති වෙද්දී අඬන්නේ කරන්නේ නැතුව ඉන්න දැන් කුසලතාවය තියෙනවා. ඊට පස්සේ දැන් මේ කුසලතාවය ඇති වෙලා තියෙනවානේ. මේ කුසලතාවය ඇති වුණාට පස්සේ මේක බුදුහාමුදුරුවෝ දැන් ඉතින් ඔකට වල්වදින්න දෙන්න බෑනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා දැන් කියන්නේ චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගන්නාති පදාති කියලා. මොකද මේ වැඩ ටික සිද්ධ වෙලා ඉවරයි. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ uppannānaṁ කුසලානං ධම්මානං තිතියාය අසම්මෝසාය විරියෝදාරාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යාව හොති. තේරුණානේ? කියන්නේ තිතියාය කියලා කියන්නේ දැන් මේ ගත්තු තමන්ගේ ඒ hina වෙලා මේවා දිහා බලන ගතිය දිගින් දිගටම පවත්වන්න ඕන. අසම්මෝසාය කියලා කියන්නේ මේ වගේ දේවල් වුණාම අපිට බොහොම පැටලිලි රහිතයි. එක පැත්තකින් මොලේ සතිය තියන්න බෑ කියලා දන්නවා. එක පැත්තකින් මොලේ සතිය තියන්න කියලා කියනවා. වාහනේ එලවද්දි වාහනේ හරියට යන්න බෑ. ඔෆිස් එකේ වැඩක් කරද්දී එක වැඩක් කරන්නේ තව වැඩක් කරන්නේ. දත් මදින්න ගියාම ටූත් පේස්ට් වලින් නෙමෙයි දත් මදින්නේ ෂේවිං ක්‍රීම් වලින් දත් මදින්නේ. ඒක හදාගෙන ඒ ගොට්ට කුණු කූඩේට දානවා වෙනකොට හැන්ද කුණු කූඩේට දානවා අංජ බජත්. හරි ඒ කියන්නේ මෙතන මේක වුණාම මේ පැටලිලි සහිත වෙනවා. හරි මේ uppannānaṁ කුසලානං ධම්මානං තිතියාය අසම්මෝසාය කියලා කියන්නේ මේක වුණාම දැන් පොඩ්ඩක් ස්ලෝ ඩවුන් වෙන්න ඕන. මොකද මේ ඔළුවට හුරු නෑ දැන්. හරියට මේ පළවෙනියෙන්ම දරුවෙක් හම්බ වෙච්ච අම්ම කෙනෙක් වගේ. ඒ අම්ම දන්නේ දැන් මොනවද මේ ළමයාව අල්ලන්න දන්නෙත් නෑ. වැජිකිලි කරන්න දන්නෙත් කරවන්න දන්නෙත් නෑ. හොදන්න දන්නෙත් නෑ. කිරිපොවන්න කිසිම දෙයක් දන්නේ නෑ. ඉතින් ඔළුව විකාර. ඉතින් ඒ වෙලාවට අම්මලා හරි නන්දලා හරි අක්කලා හරි කිට් වෙලා කියනවා මෙහෙමයි දුවේව කරන්න කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මෙතන කියනවා කලබල වෙන්න එපා. මේ වගේ වුණාම මුලා වෙනවා. මේක උඹලට පුරුදයක් නෙමෙයි. පැටලිට හිත වෙන්න එපා. පොඩ්ඩක් ස්ලෝ ඩවුන් වෙන්න. දැන් හිමීට දේවල් කරන්න. කර කිය කරන්න. මම දැන්
මේකට ඒක ගන්නවා මෙහෙම කරනවා කියලා මොකද අර Tamanට හුරු නැති ඒරියා එකකට ගිහින් තියෙන්නේ. හුරු නැති ප්‍රදේශයකට දැන් හිත පවතින්නේ පිරිසුදු ස්ථානයක පිරිසුදු ස්ථානයේ පවතින්න දන්නේ. ඒ හින්දා නිකන් කරකොලට ඇරියා. එහෙම වෙන්න එපා. අසම්මෝසාය සම්මෝසාවකටපත් වෙන්න එපා කියලා කියනවා. ඒක දිගින් දිගටම එහෙම පැටලෙන්නේ නැතුව ගෙනියන්න. ඒක වීඩියෝ ධාරායි. එහෙම තියාගන්න තමන් තව පොඩ්ඩක් වීර්ය දරා ගන්න කියලා. ඒ වීර්ය දරා ගන්න කියන එකත් අර වගේ. ඇතෙක් ඉදි කට්ටක් ගන්නවා වගේ වැඩක්. මේ දත් මිටි කාගෙන කරන්න පුළුවන් නේ. බොහෝම ස්පාසු වෙන්න ඕනේ. ගෙවල් වල ස්පාසු වෙන්න ඕනේ, පාරේ ස්පාසු වෙන්න ඕනේ, ඔෆිස් එකේ ස්පාසු වෙන්න ඕනේ. හැම තැනම තමන්ගේ ස්පාසුව දැනගන්න ඕනේ. දැන් මෙහෙම ස්පාසුව ගන්න අපිට අපේ හිත හැදිලා. ඒක තමයි බුදුහාමුදුරු කියන්නේ වීඩියෝ ධාරාය. මේ මෙහෙම සිනාමුසි මූණෙන් ඉන්න. පැටලිලි සහිත නිකන් මූණ අට කරගෙන නළල රැඩි කරගෙන නළල් සමහර අයගේ නළලවල් දිහා බලපුවම ලේන්නුන්ගේ වගේ. තුන් ඉරි අප්පුලාගේ මෙහෙම ඔළුවෙන් මේ නළලේ තියෙන පාරවල් තුනක එක්ක සරස් අතර හරස් අතර එහෙම නැත්නම් සිරස්. එහෙම නැතුව hina වෙලා ඉන්න කියන එක. වීඩියෝ ධාරාවේ වේපුල්ලාය. ඒ බව වැඩිපුර කරන්න. විපුල භාවයට පත් කරන්න. කියන එකෙන් තමයි වේපුල්ලාය කියන්නේ. භාවනාය කියන්නේ ඒ කරන්න පුළුවන් බව නිතරම කර හැම තැනම කර වඩන්න. භාවනා කරනවා කියලා කියන්නේ වඩනවා කියන්නේ. අපි ඉඳ ගන්න එකටනේ භාවනා කරනවා කියලා කියන්නේ. සක්මන් භාවනාව, පර්යංක භාවනාව. භාවනා කියනවා ඒකේ තේරුම වඩනවා කියන්නේ. මේ වගේ ස්වභාවයන්, මේ වගේ මානසික ස්වභාවයන් ඒක මේ විපුල කරන එක, පැටලිලි සහිත නැතුව ඉන්නවා කියන එක, මේ විදිය දරාගෙන ඉන්නවා කියන එක පුළුවන් තරම් කරන්න. හැම තැනම භාවනාව තමයි බුද්ධ ධර්මයේ තියෙන්නේ. පාරිපූර්ණය. එහෙම කරලා සම්පූර්ණ කරන්න. උදාහරණයක් ඇටියට ගත්තොත් සමහර වෙලාවට අපිට මේ කය දිහා බලාගෙන ඉද්දී මේ කය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කාටද රෝහිතස්ස දෙවියට කිව්වේ රෝහිතස්ස දෙවිය අහපුවාම මේ විශ්වයේ ඇවිදලා මරණයක් දුකක් ජරාවක් නැති තැනක් තියෙනවද කියලා අහපුවාම බුදුරජාණන් වහන්සේගේ විශ්වයේ ඇවිදලා උඹලට එහෙම තැනක් හොයාගන්න බෑ. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ අනිත් අතට කියනවා රෝහිතස්සට විශ්වයේ ඇවිදින්න නැතුවත් ඒක හොයන්න බෑ කියලා. දැන් රෝහිතස්සට කරකොලත ඇරියා. අසම්මෝසාවන සම්මෝසාව නෙමෙයි. එක වෙලාවක එක විදිහකට කියන මේක ඇවිදින්න නැතුව ඇවිදලා හොයන්න බෑ කියලා. ආයෙ කියනවා ඇවිදින්න නැතුවත් හොයන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කියනවා මේ විශ්වය කියලා කියන්නේ ඔය උඹේ බඹයක් තරම් තියෙන ශරීරය. කේසාන්තයේ පාදාන්තයේ දක්වා තියෙන ශරීරය. ඕක තමයි විශ්වය. ওই විශ්වය දිහා තමයි අපි සතිය වඩනවා කියලා ඉඳගෙන බලන්නේ. ওই විශ්වය දිහා තමයි අපි මේ සක්මනේදී බලන්නේ. මේ විශ්වය දිහා බලන් ඉද්දි මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම මේක ඇතුළෙන් තේරෙන්න පටන් ගන්නවා. කුණාටුද, සුලිසුලන්ද, සුනාමිද මේ ඔක්කොම මේක ඇතුළේ තියෙන එනර්ජි. මේක ඇතුළේ තියෙන බලවේගයන්. මේක බලවේග කම්හලක් වගේ මේක පටන් ගන්නවා වැඩ පෙන්නන්නට හොගා. ඒ ඔක්කොම වැඩ කරද්දී මේ කියපු විදිහට අපි වීර්යයක් අරගෙන කරලා අන්තිමට පාරිපූර්ණාය ඕන කෙංගෙඩියක් වෙද්දෙන් ඕන මාව දෙකට කැඩලා ගියදින් මාව මැරලා ගියදින් මට එන ගහලා ගියදින් කොටින්ම කියනවා නම් කියලා යම් කිසි කෙනෙකුට ඔහේ ඉඳගෙන බලාගෙන ඉන්න පුළුවන් නම් එහෙම ඉන්න කැමැත්තක් තියෙනවා නම් එයා ඇත්තටම උපන්නානං කුසලානං ධම්මානං තිතියාය අසම්මෝසාය විඩියෝ ධාරාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ණය සම්පූර්ණ කරලා දානවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් මේ කියපු හතර අනුප්පන්නානං අකුසලානං ධම්මානං උප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පන්නානං කුසලානං ධම්මානං වලට කරන්න තියෙනවා මේ කියන හතර තමයි දිගින් දිගටම වැඩි සම්මා වායාම කරාම යන්නේ. ඉතින් ඒකට මහා කාලයක් කරන්න ඕනේ මේක අපේ සමහර වෙලාවට සංසාරේ කරගෙන ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට දැන් කට්ටිය කරන්න පටන් ගත්තාම ටට්ටක් ගාලා වැඩ වෙගෙන යන්න පුළුවන්. එහෙනම් මේ අවුරුදු ගණන් යන දෙයක් නෙමෙයි. පැය ගණන් යන දෙයක් නෙමෙයි.
විනාඩි ගණන් යන දෙයක් නෙමෙයි සමහරවිට චිත්තක්ෂණ වලින් ඕවා සිද්ධ වෙන්නේ. ඒ වෙද්දි තමන් ඒකට පුළුවන් තරම් සාදර වෙවි තමන්ගේ වීර්ය දිගින් දිගටම පවත්වන්න පුළුවන් නම් ධර්ම මාර්ගයේ ඊටාම පහසු වෙනවා. මේක චංකි සූත්‍රයේදී කාපටික බමුණ හද්දී සත්‍යානුපත්ති මේ සත්‍ය බවට පත් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ ඔන්න ඕක තමයි පදන් වීර්යය. ඒ පදන් වීර්යයෙන් තමයි ආතාපිය කියන ගුණය පටන් ගන්න. ඒ ආතාපිය කියන ගුණය පදන් වීර්යයෙන් පටන් අරගෙන සම්මා වායාම දක්වා ගිහින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරලා නිර්වාණ ශක්තිය සාක්ෂාත් කර ගැනීමට අප සියලු දෙනාටම හැකි වේවා ප්‍රාර්ථනාව ඇතුව මම මගේ ආතාපිය ගුණය පිළිබඳව දේශනාව නවත්වනවා. නවත්තලා වතුර ටිකක් පුණ ගමන් ඕගොල්ලන්ට පෙළ ගැහෙන්න කියලා කියනවා. සාකච්ඡාවට අවශ්‍ය මාතෘකාවක් අරගෙන මට ඇත්තට වශයෙන්ම ලැබිලා තියෙනවා ඒක එක්කෙනෙකුගේ කමටහන් වාර්තාවක්. මම ඒ කමටහන් වාර්තාව මුලින්ම ගන්න නැතුව ටිකක් මැද හරියදී ගන්න මම හිතාගෙන ඉන්නේ. ඒ හින්දා ප්‍රශ්න තියෙන අය ඉදිරිපත් වෙන්න සූදානම් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. හොඳයි නන්දන නංගි. තෙරුවන් සරණයි අයියේ සහ අනිත් සහභාගී වෙන හැමෝටම තෙරුවන් සරණයි. මම ඉදිරිපත් කරන්න හිතුවේ මේ දැන් මේ පොදු කමඨහන් සුද්ධ කිරීමක් කියන වැඩපිළිවෙල තමයි යන්නේ. අපි ඉතින් පොදු කමඨහන් සුද්ධ කිරීම පුහුණු වෙන කාලේ නම් සමහර වෙලාවට ඒක නිකන් පටලැවිලි සහගත වෙනවා. මොකද එක එක මට්ටමට එක එක්කෙනා භාවනා කරලා තියෙන්නේ. එතකොට සමහරක් වෙලාවට කන්ෆියුස් වෙනවා. සමහර වෙලාවට නම් එහෙම නෑ. ආයිත් ගොඩක් වෙලාවට නම් වෙන්නේ මේ නැවතම අපිට මේ තමන්ගේ කමටහන් නැවත සුද්ධ වෙනවා අනිත් අයගේ ප්‍රශ්න ඒවා අහනකොට. ඉතින් අර ඒක නම් හොඳ පැත්තක් පොදු කමටහන් සුද්ධ කිරීමේ. නමුත් සමහරක් වෙලාවට අර එක එක මට්ටමට භාවනා කරපු අය වැඩිපුර භාවනා කරපු අයගේ දේවල් ඇහෙනකොට අනිත් අයට ආධුනික අයට හරි කොහොම හරි අර එතකොට කොහොමද මේ ඒ ප්‍රශ්න निराකරණය කරගන්නේ කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරුවොත්. ඒක තමයි මම අහන්නේ හිටියයි. නංගි මට ඒකු අර මේ අක්කාගේ වාර්තාවත් හම්බුණා. අපි වාර්තාව පොඩ්ඩකින් ගමු. හොඳයි. ඒ අහපු ප්‍රශ්නෙත් හොඳයි. මේ ඒ කතාව ඇත්ත වශයෙන්ම අපි පොදු කමඨාන් සුද්ධ කිරීමක් කරද්දී එක එක මට්ටමේ අය ඉන්නවා. අපි මේක බොහෝ දෙනෙක් මෙතන ඉන්න මූලික පටන් අරගෙන මූලික කරන අය ඒ වුණාට එහෙම අයගෙත් අපි මේ සංසාරයක් තිස්සේ කරගෙන ආපුවානේ කරගෙන යන්නේ. ඉතින් සමහර අයට නිකන් අලුයට ගිනි වගේ ඔක තිබිලා තියෙනවා. යන්තම් පුක් ගාපු ගමන් ගින්දර ටික මතුවලා එනවා. ඉතින් එහෙම අය ඉන්නවා. ඉතින් එහෙම අය ඉද්දී මෑතකදී පටන් ගත්ත අය එහෙම නැත්නම් තා පොඩ්ඩක් විරදරලා ඉස්සරහට යන්න ඕන අයට පැටලින් හයිදගෙන මේ මොනවද මේ කතා කරන්නේ. ඕම දේවල් වෙනවාද කියලා ඔළුවට එන්න පුළුවන්. එහෙම නැත්නම් මටත් මේක වෙනවා නම් හොඳයිනේ කියලා හිතෙන්න පුළුවන්. ඒක මේ පොදු කමඨහන් කරගෙන යද්දී තමන් ඒක පැටලිල්ලක් කරගන්න නරකයි. කොහොමද පැටලිල්ලක් කරගන්න නරකයි කියලා කියන්නේ? පොදු කමඨහනේ තියෙන මේ පැත්තෙන් තියෙන වාසිය තමයි ඒව අරගෙන කවුරු හරි කතා කරනවා නම් ඒ කියන්නේ අනාගතක්. අනාගත කියවම එහෙම කතා කරපුවා එතකොට යාට ටොක්ක්ක් යන්නේ නැහැ. ටොක්ක්ක් යනලා කියන්න පුළුවන් මේ එයාගේකින් උඹට වැඩක් නැහැ. තමන්ට මොනවද වෙන්නේ? ඒකයි වැඩගත්තේ. ඊට පස්සේ සමහරු එහෙම කිව්වට මදි. එහෙනම් මෙහෙමනම් අර එහෙමනම් කියලා තවත් තර්ක කරනවා. ඒ කියන්නේ මේ පොදු කමඨහන් කරද්දී ඒ තමන්ට ලැබෙන ඥාණය, තමන්ට ලැබෙන ඇහෙන දේවල්, තමන්ගේ ඔඩොක්කුවේ දාගෙන, අහක යන නයි දාගෙන කනෝ කියලා ගෑ ගහන්න කට්ටිය. ඉතින් ඒකත් කෙලෙසයක් තමයි. ඉතින් පොදු කමඨහනන් සුද්ධ කරලා එහෙම කෙලස් තියන අය ඉන්නවද කියලා අල්ලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා මේ ඒක මතක තියාගන්න හැමදෙනා.
සමහර වෙලාවට මේ දේශනාවක් කරද්දී කමඨාන් සුද්ධ කරද්දී කියන හැම එකම Tamanට නොතේරෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. තේරෙන එක ගන්න අනිත් ටික අමතක කරලා දාන්න. බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ මෙහෙමයි. අහන්න. අහලා හිතේ දරා ගන්න පුළුවන් ටික දරා ගන්න, බැරි ටික දරා ගන්න බැරි ටිකක් තියෙනවා අමතක කරලා දාන්න. එතනට එයි Taman කවදා හරි කරගෙන යද්දී එක බණක්, එක සාකච්ඡාවක් අද අහලා තව සුමානකින් අහන්න වෙනම අර්ථයකින් Tamanට තේරෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ප්‍රැක්ටිස් එක ඉස්සරහට යන විදිහට තමන්ගේ ප්‍රායෝගික පුහුණුව ඉදිරියට යන විදිහට තමයි බණ තේරෙන්නේ. ප්‍රායෝගික පුහුණුව ඉදිරියට යන විදිහට තමයි සාකච්ඡාව තේරෙන්නේ. තමන්ටම දීපු කමටහනක් තමන් ඒ වෙලාව හොඳටම තේරුම් ගත්තු කමටහනක් තව සුමාන 2කින් 3කින් 4කින් 5කින් මාසෙකින් 6කින් අහපුවාම වෙනම අර්ථයක් තමන්ටම තේරෙනවා. ඉතින් ඒක තමයි නංගි මගේ උත්තරේ. මොන හරි තියනවාද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක්? හොඳයි ඒක මම හිතන එක කම්ප්ලීට් උත්තරයක් කියලා. දැන් මම නම් අත්දැකීමක් විදිහට ගත්තේ අයියා කියපු දේ තමයි බොහෝ දුරට මේ තේරෙන්නේ නැති දේවල් අහලා දැම්මා. ඊට පස්සේ මට අදාළ දේවල් රිලේට් කරගත්තා. ඊළඟට වෙන අයට කියනකොට අපිට අදාළ දේවල් ගොඩක් කියවෙනවා. ඒක නිසා මේ කමටහන් question and answers ඒ සෙෂන් එකම මම කොහොමද අහන් හිටියා මුල ඉඳන්ම. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක නෙමෙයි අපි පටන් ගන්න ගොඩක් කාලයක් වෙනවනේ ඒ කාලේ ඉඳන්ම. ඊට අමතරව මීත්‍රිගල වුණත් බණ අහනකොට question and answers වල මම මට අදාළ වුණත් නැතත් අහන් ඉන්න පුරුද්දක් විදියට කරගෙන ගියා. රීට්‍රීට් එක ඉන්නකොට නම් ඇත්තටම choice එකක් නෑ අහගෙන ඉන්න වෙනවා. ඉතින් අර ඒ වගේ මේ Tamanට අදාළ නොවන දේ පොඩක් අයත්මත් කරගන්න දක්ෂ වෙන්න ඕන කියලා තමයි මමත් හිතන්නේ. එකක් අනිත් එක මට මතකයි මම කමඨාන් සුද්ධ කරද්දි මං හුඟා අනිත් අයක කමඨාන් සුද්ධ කරන ඒවා මම සුද්ධ කරගත්තා. සමහරලාට තේරෙනවා මේ මටම කියලා තියෙනවා කට්ටිය අර බලන්න අරයා මොනවද මේ කතා කරන්නේ කියලා. ඒකෙන් ඒ කියන්නේ Taman ඒ වෙන දේ දන්නේ නැහැ. මේ එහෙම කියන්නේ නැතුව ඔහෙ අහන් ඉන්න කවදා හරි Tamanට වෙච්ච දාට Tamanටම නිකන් මතක වෙනවා මෙන්න මේ වගේ එකක් අන්න අර අහවල් දවසේ කියුණා නේද Taman ඊට පස්සේ බලන්න පුළුවන්. ඉතින් වෙන මොනවාද වෙන කාට හරි තියෙනවා නම් මොන හරි කියන්න කරන්න. මම චාමලිගේ නාගේ ප්‍රශ්නේ ගන්නම් ටිකකින් ඒ අරෙන්න දැනට මොන හරි කියන්න කරන්න කෙනෙක් ඉන්නවද? තිරුවන් සරණයි. මම සමන් චන්ද්‍රිකා. හලෝ චන්ද්‍රිකා. මම මුලින්ම මේ සක්මන් භාවනාව විස්තර කියන්නම්. මේ ඉලපතාම දැන් විනාඩි 45ක් පමණ මේ සක්මන් භාවනාවත් පරියන්ක භාවනාවත් කරනවා. මේ මුලින්ම හිතේ මේ සක්මන් මළුවට ගිහිල්ලා විනාඩි එලාම් එක තියා ගන්නවා විනාඩි 45කට වගේ. ඊට පස්සේ තෙරුවන් සරණ යාම කරනවා එතනම හිටගෙන. ඊට පස්සේ මේ සිතිවිල්ලක් එනවා දැන් සක්මන පටන් ගන්න ඕන කියලා. එතකොට ඇවිදින්න පටන් ගන්නවා. මේ මොනවත් කියවෙන්නේ නැහැ නිකන් ඇවිදිනවා විතරයි. ටික වෙලාවක් යනකොට කකුල උස්සනකොට සැහැල්ලුයි, බිම තියෙනකොට බරයි. එහෙම ඒ වගේ සිතිවිලි එනවා. මේ පොළව සීතලට දැනෙනවා. ඊට පස්සේ එහෙම ටිකක් යනකොට කීප වරක් සක්මන කරගෙන යනකොට නිකන් එක කකුලක් තමයි කරකැවි ඉස්සරහට යන්නේ, අනිත් කකුල නිකන් නොන්ඩි ගහනවා වගේ. ඒ වගේ දැනෙනවා. එතකොට ඒක තියෙන නිකන් සපෝට් එකට වගේ අනිත් කකුල ඉස්සරහට පාවෙලා යනවා වගේ. එහෙම ඇවිදගෙන යනකොට දැන් යටිපතුලේ ඉඳලා කකුලේ දැන් උඩ අවසාන වෙන තැනට එනකන් නිකන් කැරකිල්ලක් නේද තියෙන්නේ කියලා හිතෙනවා. සක්මනත් ඒ වගේ නේද? එක පැත්තකට යනවා කැරකෙනවා අනිත් පැත්තට එනවා. අර ඒ වගේ මේ ඒ සක්මනේ ගමනයි මේ කකුලේ ගමනයි දෙකම එක වගේ ක්‍රියාවක්. අන්න ඒ වගේ නිකන් සිතුවිල්ලක් එනවා. එතකොට මේ අනිත් වෙලාවට මුකුත් නැහැ ගමන ටිකින් ටික වේගවත් වෙනවා. ටිකක් වෙලා සක්මනේ යනකොට දන්නේම නැතුව ගමන වේගවත් වෙලා යනවා. ආයේ තව ටිකක් වෙලා යනකොට ගමන ටිකක් හිමින් වෙලා ඇඟත් නිකන් පැද්දෙන්න වගේ වෙනවා. එතකොට මම පියවර ගණන් කරලා නිකන් බැලෙනවා. මුලදී පියවර 18ක් විතර තිබුණ එක 22ක් විතර වගේ වෙලා. ඒ වගේ ගමන හිමින් වෙලා නිකන් විසි වෙවි පැද්දි වගේ
ඒ වගේ වෙනවා අර වෙලාව අවසන් වෙන කාලය වෙනකොට. ඒක තමයි සක්මන් භාවනාව දැන් සිද්ධ වෙන්නේ. බොහොම හොඳ වාර්තාවක්. මේ ඒකේ ක්‍රියාදාමයට හොඳට හිත ගිහින් තියෙනවා. මේ ඒකේ හැබැයි වචන කීපයක් කියවුණා. ඒ වචන ඒ තැන් වලට නොදා හිටියනම් හොඳයි. මට ඔක්කොම වචන ටික මතක නැහැ. එක තැනක් කියවුණා හිතනවා කියලා. ඒක ඇත්තටම හිතනවා නෙමෙයි. මම මොකක් හිතනවාද කියලා මට මතක නැහැ. හිතනවා නෙමෙයි සතිය පවත්වනවා කියන එක තමයි කියන්නේ. මේ ඒ හින්දා ඒ වචන පාවිච්චි කරන වචන ගැන පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. මොකද හිතනවා කියපුවාම අපි කාට හරියන අදහස තමයි චේතනාත්මකව හිතනවා කියලා. ඒක ඇත්තටම සතිය පවත්වද්දී මම හිතනවද සතිමත්ද කියලා වෙන් කරගන්න බැරි තරමට මේක මේ පැටිල් සහිතයි. ඉතින් දැන් මේ ගමන හොඳට යවෙන නිසා ඔය වාර්තාවත් බොහොම හොඳ නිසා ඒ වචන හදාගන්න එක හොඳයි. ඒකේ බොහොම හොඳට කියවුණා කකුල ඔසවද්දි සහැල්ලුයි පාත් කරද්දි තියද්දි බරයි කියලා. ඒක මම අහන්න කැමති තියද්දි බරද නැත්නම් පාත් කරද්දි බරද කියන එක. මේ පහත් කියන්නේ එස වෙනකොට සැහැල්ලු ගතිය දැනෙනවා බිමට පහත් වෙනකොට බර ගතිය දැනෙනවා. මේක කීක කියවුනේ පහත් වෙනකොට බර ගතිය කියන්නේ නැතුව තියද්දි බරයි කියලා කියවුනේ. එතකොට මේ එහෙම නැතුව සෙව්වට පස්සේ මේ මුළු කකුලම මේ බර ගතිය දැනෙනවානේ. දැන් ඔක පහත් කරද්දි දැනෙනවා කියලා කියන්නේ. ඔසවද්දි සැහැල්ලු වුණාට සැහැල්ලු වෙච්ච ගමන් මේක බර ගතිය එනවා. මොකද දැන් අනිත් කකුල සම්පූර්ණයෙන් බර දෙලා මේ කකුල දැන් එල්ලි තියෙන අඹ ගෙඩියක් වගේ. තමයි එහෙම තමයි. ඔව් එතකොට මේ ඒ බර තියෙනවා. ඉතින් එහෙම බර දැනෙද්දි බලන්න මේ බර කොච්චර කකුලේ දැනෙනවද කියලා. කකුලේ මොන හරියටද බර දැනෙන්නේ කියලා. එතකොට තියද්දි සීතල ගතිය දැනෙනවා කිව්වා. ඒ සීතල ගතිය දැනෙන එක කකුලේ යටිපතුලට විතරද සීතල දැනෙන්නේ නැත්නම් එතනින් උඩට සීතල දැනෙනවා. ඒ ලක්ෂණ දැනෙන එක බොහොම හොඳයි. ඒවට පුළුවන් තරම් ඒ ලක්ෂණ දැනෙද්දි පුළුවන් තරම් බලන්න කොච්චර දුරට මගේ ඇඟේ මේක දැනෙනවද කියලා. හරි අමාරුයි. ඉතින් සක්මන් කරන ගමන් ඕක බලන්නයි මේ කියන කතන්දර ඔක්කොම කරන්න බෑ. දැන් මම මතක තියාගෙන යද්දි අහලා තිබුණාම මොන වෙලාවක හරි Taman ඔළුවේ ස්පාසුවක් ඇති වෙනවා ඔක බලන්න. ඉතින් ඒ හින්දා මේ ඔළුවේ ස්පාසු වෙන්න ඒවා පේනවා වැඩි. එහෙම ස්පාසු වෙන්න පුළුවන් දක්ෂතාවයක් තියෙනවා කියලා ওই වාර්තාවේ තියෙනවා. ඒ හින්දා මම මේක කියන්නේ. මේ අනිත් එක තමයි කිව්වා එක කකුලක් තමා සක්‍රීය අනිත් කකුල අක්‍රීයයි කියනවා වගේ වාක්‍ය කිහිපයක් කියනවා. ඉතින් ඒකේ තව පොඩ්ඩක් හොඳයි කිව්වනම් හවල් කකුලයි සක්‍රීය හවල් කකුලයි අක්‍රීය කියලා. එතකොට හරියටම වෙනස අඳුනගෙන තියෙනවා දෙකේ. ඒකත් බලලා තිබුණා මේ වෙලාවකට දැන් වම් කකුලට ගැන හිත යෙදෙව්වොත් එතකොට දැනෙනවා වම් කකුලයි වැඩ කරන්නේ දකුණු කකුල අක්‍රියයි කියලා. දකුණු කකුලට හිත යොමු කරගත්තොත් ඒ වෙලාවට දැනෙනවා දකුණයි වැඩ කරන්නේ වම් අක්‍රියයි කියලා. right. ඒ කියන්නේ මේ හිත යොදන ආකාරයට තමයි ඒක සක්‍රියද අක්‍රියද වෙන්නේ. දැනෙන්නේ එහෙමයි. ඔව්. ඊට අමතරව අපිට පුළුවන් බලන්න ඒකේ කියනවා ඒ කියන කතාවෙන් කියවෙන දෙයක් තමයි මේ හිත සමහර වෙලාවට හිත පවතින්නේ නැහැ කියන එක. ඇවිදිනවා කියලා කියන්නේ වම දකුණ දිගටම කෙරෙනවානේ. වම දකුණ දිගටම කෙරෙනවා නම් එක වෙලාවකට වමට හිත දානවා එක වෙලාවකට දකුණට හිත දානවා කියන කතාව එන්න බෑ. හැමතිස්සෙම එක්ක වමේ තියෙනකොට එහෙම නැත්නම් දකුණේ තියෙන්න ඕන. එතකොට එහෙම වමේ දකුණේ තියෙනවා කියන එක දිගටම බල පිටපුවාම අපිට පේන්න ඕන මගේ වම තමයි වැඩිපුරම අක්‍රිය දකුණ ක්‍රියාකාරී. එහෙම නැත්නම් දකුණ තමයි අක්‍රිය වමයි ක්‍රියාකාරී කියලා පේන්න පටන් ගන්නවා. මෙතන කියුනේ එහෙම නෙමෙයි. හිත දාන විදිහට තමයි ක්‍රියාකාරී බව පේන්නේ. ඒකෙන් කියනවා අතරමඟදී හිත එහෙම යනවා කියලා. වැරද්දක් නෙමෙයි.
හා ඒ ස්වභාවය ඒක වැරද්දක් නෙමෙයි. එතකොට කියන්න පුළුවන් නම් ඇයි මට මේ වෙලාවේ ටිකටම සතිය තියෙන්නේ නැතුව කොහෙටද මගේ හිත ගියේ කියලා දැනගන්න පුළුවන් නම් ඒක තව දක්ෂතාවයක්. මේ අපිට දේවල් සිද්ධ වෙන්නේ අපේ රැස් කරගෙන ඉන්න දේවල් වල හැටියට. ඒ ටිකේ තමයි අකුසල් තියෙන්නේ. ඒකට අපිට මේ තව අකුසල් ලයින් එකක් අල්ලන්න පුළුවන් වෙනවා. තව ටිකක් මේක මේව කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක මේ බොහොම හොඳයි ඒක ඉදිරිපත් කරපු එක. තව කතාවක් කියවුණා මේක ඉක්මන් වෙනවා කියලා. මේ බොහොම හයියෙන් ඇවිදිනවා කියලා. එහෙම හැවිදින්නේ අපි දැන් හොඳටම අපේ වැඩේට ඉන්වෝල්ව් වුණාම. ඉතින් ඒ වැඩේට ඉන්වෝල්ව් වෙන ස්වභාවයේදී සමහර වෙලාවට ඒක වෙන්න ඇති කියන්න ඇත්තේ එක වෙලාවකට හිත දාපුවාම වමේ එක වෙලාවකට දකුණේ හිත දාපුවාම මට මේ සක්‍රිය බව තේරෙනවා කියන. ඒ කියන්නේ අපි මේක කරගෙන යද්දී අපි මෙතන කරන කෙනෙක් නෑනේ සක්මනේ. සක්මනේ තියෙන්නේ එක කකුලක් යනවා අනිත් කකුල බර ගන්නවා ඊට පස්සේ ඒක අනිත් එකට මාරු කරනවා. මෙතන යම් කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙනවානේ කරන කෙනෙක් නෑනේ. ඒ කරන කෙනෙක් නැති වුණාම අපේ හිත කියනවා කරන කෙනෙක් ඉන්නවා දැන් මම බලන්න. අපේ හිත කියනවා කරන කෙනෙක් ඉන්නවා දකුණ බලන්න කියලා. අන්න ඒ වෙලාවට ඔළුව දාපුවම තමයි ඔය කියපු කතාව කියන්නේ ඇත්ත සමහර විට. මේ එහෙම ඉබේ තමන්ගේ ආයාසයකින් නැතුව සක්මන සිද්ධ වෙනවා නම් එහෙම විශේෂයෙන් හිත දාන්න එපා. හොඳයි. එහෙම විශේෂයෙන් හිත දාපුවාම එතන කරන්නේ මේ තමන්ව නැති වෙලා ඉන්න තමන්ව ඇති කරගන්න. එහෙම මේ තමන් වේ නැති වෙච්ච බවට තමන් ඒකෙන් අයින් වෙන බවට ලක්ෂණයක් තමයි මේක කඩාගෙන දඩබඩ ගාලා යන්න යනවා කියලා කියන්නේ. ඒක හරියට දැන් මේ ප්ලේන් එකක් ටේක් ඔෆ් කරන්න ගියාම පොළොව දෙදරගෙන යනවනේ. ඒ වගේ මෙතනත් මේ අයින් වෙන්න යද්දි මේ ගමනක් දැන් කලබල සහිත වෙනවා. ඉතින් ඒක කලබල සහිත එකට කලබල වෙන්න ඇරලා ඒක බලාගෙන හිටපේක ලොකු දෙයක්. ඒක බලාගෙන ඉඳලා මේක දැන් කලබල වුණා කියලා කියන්න පුළුවන් එක ලොකු දක්ෂතාවයක්. ඊට පස්සෙම තමන්ම අත්දකලා තියෙන ඊට පස්සේ ස්ලෝ ඩවුන් වෙලා. මම උතන කතාවක් කියවුණා ගණන් කරපු කතාවක්. ඔව්. ඒ ගණන් කරපු කතාවේදී මට තව විස්තර කියන්න පුළුවන් මොන අවස්ථාවේදීද ඒක ගණන් කිව්වේ කියලා. දැන් මේ ඒක එක දවසේ නෙවෙයි දැන් දවස් දෙක තුනක් මට ඒ සිද්ධිය අත්දැක්කට පස්සේ ඊළඟ දවසකදී මං බලන්න වේගෙන් යනකොට කොච්චර පියවර යනවද කියලා ගණන් බැලුවා. ඊට පස්සේ ආයෙත් හෙමින් වෙනකොට ආපහු ගණන් බැලුවා. ඒ වගේ බලලා තමයි ඒක දැනගත්තේ. එහෙම ගණන් බලන එකේ අපිට තියෙනවා යම් ආකාරයක ප්‍රමාණීය කිරීමක්. ඒක නරකයිම කියලා කියන්න බෑ. හැබැයි ගණන් නොකර ඕන එකක් වෙන්න අරිනවා නම් ගණන් මිමි අවශ්‍යත් නැහැ. හොඳයි. එහෙනම් ඒක වෙන්න අරලා බලන් ඉන්න. මොකද ගණන් කිරීම තුලින් අපි පොඩ්ඩක් ඔය අනායාස ගතිය ආයාස කරනවා. මේ අනායාස වෙන්න අරින්න ඕනේ. මමයා නැති වෙන්න අරින්න ඕනේ. ගණන් කිරීමෙන් මමයා පොඩ්ඩක් දා ගන්න. ඉතින් ඒකට මේ බොහොම දක්ෂතාවයක් තියෙනවා කියලා පේනවා. සාදු කියලා ඔහොමම දිගටම කරගෙන යන්න කියලා කියනවා. දරුවන් සරණයි. පරයන්කය ගැන කියනවද මොන හරි? ඔව් පරයන්ක භාවනාව කරගෙන යනකොට දැන් හිතේ සිට පාදාන්තයට මෙනෙහි කරනකොට මේ හිතට අවධානය ගන්නකොටම යටිපතුලේ අර කම්පන චංචල ගතියක් දැනෙන්න ගන්නවා. එතකොට හිස් මුදුනේ නළල දෙපැත්තේ තොල් දෙකේ අත්ල දෙක යටිපතුල් දෙක ඒ වගේ තැන්වල ඒ කම්පන චංචල ගතිය වැඩි. ඒ තැන් කිව්වට අර ඒ නිකන් හිතේ තැනට යනවා මිසක එහෙම සටහනක් මුකුත් මට දැනෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තැන්වල මේක වැඩියෙන් දැනෙනවා කියන හැඟීමක් තියෙනවා. එතකොට ටික වෙලාවක් යනකොට දැන් එක පාරටම නිකන් ගැසීමක් වගේ වෙලා භාවනාවෙන් අතහැරෙනවා වගේ වෙනවා. එහෙම බලනකොට ඇඟ ඉස්සරහට හරි පිටිපස්සට හරි නැමිලා තියෙනවා. ඒක ආපහු භාවනාවට පටන් ගන්නවා. ආයෙ ටිකකින් ඒ වගේ වෙනවා. අර බලනකොට ඇඟ පැත්තකට නැමිලා තියෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ ආපහු මේ භාවනාව කරගෙන යනකොට මේ
ටිකක් නිකන් ඉහළට ඇදිලා තියෙනවා වගේ හැඟීමක් එහෙම දැනීමක් ඇති වෙනවා. සැහැල්ලුවක් තියෙනවා. ඉන්නවත් නැද්ද දන්නේ නැහැ. නිකන් ඉහළට ඇදිලා ගිහින් වගේ ගතියක් තියෙනවා. එහෙම දවස් 2-3ක්ම සිද්ධ වුණා. හොඳයි. අර අවසාන වෙනකොට අර මේ සීට් එක ළඟ දීක වේදනාවක් ඇවිල්ලා ඉරියව්ව මාරු කරන්නත් වෙනවා සමහර වෙලාවට. ඒ වගේ තමයි පරියංක භාවනාව. මේ සක්මන ඒ පරියංකය සංසන්දනය කරලා බලපුවාම පරියංකයත් හොඳට වෙනවා. හැබැයි සක්මනේ තරම් අවදිමත් නැහැ. පරියංකයේදී අවශ්‍ය වෙන්නේ අවදිමත් භාවයේ තීව්‍ර කරන එක. මම මේ අවදිමත් නැහැ කියලා කියන්නේ හේතුව තමයි මේ නෝන මහත්තයා පටන් ගත්තේ ශරීරය මෙනෙහි කරද්දි කියලා. ඒකට ඒ ශරීරය මෙනෙහි කරන එක අපි මුලින්මනේ කරන්නේ. එතකොට මේ නෝන මහත්තයා කරද්දී ඒකෙන් අදහසක් එනවා තමන් ශරීරය මෙනෙහි කරනවා කියන එක. ඒකෙන් තමයි පටන් ගන්න කියන්නේ. ඒ පටන් ගත්තට පස්සේ මම සාමාන්‍යයෙන් උපදෙස් දෙන්නේ ශරීරයට හිත දාලා ශරීරයේ පේන දෙයට හිත දිගින් දිගටම පවත්වන්න කියලා. සමහර වෙලාවට ආස්වාද ප්‍රස්වාසය එනවා නම් බොහෝ දෙනෙකුට එහෙම වෙන්න පුළුවන්. එතකොට ආස්වාද ප්‍රස්වාසයට හිත දාන්න කියලා. ඔය දෙකෙන් එකක් කරනවද එහෙම නැත්නම් වෙන මොනවා හරි කරනවද කියන එක කියවුන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාසයට මට හිත යන්නෙම නැහැ. අර හිත මේ නිකන් සමාධි ගතියක් එනවා අර මේ මෙනෙහි කරගෙන යනකොටම. ඔව් අන්න ඒක වැදගත්. දන්නෑනේ මේ කොහෙද යන්නේ කියලා. එහෙනම් අපි හරියට මේක කමඨහන ඉදිරිපත් කරද්දී අපි ඉදිරිපත් කරන්න ඕනේ හරියට මේ නූලක ඇඟිල්ල ඇදගෙන යනවා වගේ එක දිගට මේක ගලාගෙන යන්න කොහොමද කියලා කියන්න ඕනේ. එතකොට හොඳයි. එහෙම මේ කම්පන චංචල දැනුණාට පස්සේ එක එක තැන් වල දැනෙනවා ප්‍රශ්නයක් නැහැ. ඒකට ඇඟට හිත මෙනෙහි කරගෙන යනවා ශරීරය. ඊට පස්සේ ශරීරයට හිත දාගෙන ඉන්නවා කියන එකනේ කියන්නේ. ඔව්. එතකොට අපි කියන්න ඕනේ මට ආස්වාද ප්‍රස්වාස මම ශරීරයට හිත දාගෙන ඉන්න එක තමයි කරන්නේ. දන්නේ. එතකොට එහෙම ශරීරයට හිත දාගෙන ඉඳපම මොනවද ශරීරය දැනෙන්නේ කියලා කියන්න ඕන. කියන්නකෝ. එතකොට තමයි සැහැල්ලුවක් වගේ දැනෙනවා. මේ අර එක සමහර දවස් වලට නළල දෙපැත්තෙන් තදවීම වගේ දැනෙනවා. මේ රස්නට කන් දෙකෙන් අත්ල වලින් යටිපතුලෙන් එහෙම රස්න පිට වෙනවා වගේ දැනෙන. එහෙම උණුසුම් ගතියක් දැනෙනවා. ඒ වගේ දැනීම් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් ඒව රත්තරන් ඒවා කියන්න ඕන. මේ ඇඟට හිත දැම්මහම මට මේ ඇඟේ මෙන්න මේ දැනෙනවා කියලා කියන්න ඕන. එතකොට අපි දන්නවා මේක වෙන්නේ කියලා. ඊට පස්සේ තමයි අර ඉදිරියට ඇදීගෙන යනවා, නැමෙනවා, කෙරෙනවා කියලා කියන්නේ. එහෙම දැන් ওই විදිහට අපි මේක ලින්ක් කරගත්තට පස්සේ දැන් තේරෙනවා සක්මණේ පරයන්කේ දෙකේදීම හොඳටම මේ වැඩේ සිද්ධ වෙනවා. මොනවාද මමයා නැතුව මමයා අයින් වෙලා මේක ගොනු වේගන එනවා. සමහරලාට මොනවාද ඇදීගෙන යනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ කෙලස් කියවෙන පැත්තට හුරු වේගන දැන් හැඩ ගැහිලා තියෙන්නේ. යන දිශාවට ඉලක්ක වෙලා තියෙන්නේ. හරියට රොකට් එක හඳට ඉලක්ක වෙලා යනවා වගේ දැන් යනවා. දැන් තියෙන්නේ ඔක ඔහොමම දිගටම කරන්න. හොඳයි. ඉතින් මේ කිසිම හදන්න කරන්න දෙයක් නැහැ. ඒ තියෙන එකම දේ තමයි වාර්තාව ඉදිරිපත් කරද්දී අනුපිළිවෙලට ඉදිරිපත් කරන්න. හොඳයි. දේරුවන් සරණයි සාදු සාදු. සාදු සාදු. චාමලිනාගේ මම ඔයාගේ ප්‍රශ්නේ ගන්නද? දැන් මම හිතන්නේ තව මහත්ය කට්ටිය කතා කරන්න. මගේ ප්‍රශ්න පසුවටම කතා කරමුනේ අවසානට මම හිතන්නේ මොකද හොඳයි. වැළුවේ නැගි මට මේ තව විනාඩි කිහිපයකින් නවත්තන්න සිද්ධ වෙනවා. ඒ හින්දා මේ ප්‍රශ්නේ ගන්න කියලා තමයි බැලුවේ මේ. මට මේ නදනංගි ඉදිරිපත් කරලා තිබ්බා ඒ වාර්තාව. දැන් වා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕන ටික කියන්නකෝ.
සේවන් කරනයි සක්මන් භාවනාව සක්මන් නැවතිලා ටික වෙලාවකින් බෙල්ල සහ ඉස ඉතාම හෙමින් පිටිපසට ඇදිලා යනවා. ඊපස්සේ ඉහළ මට්ටමකට ආපසුව බෙල්ල ඉදිරිපසට නැවෙනවා. බෙල්ල පිටිපසට නැවෙනවා. ටික වෙලාවක් හිත ඉහළම මට්ටමේ දෙපසට පිරිමැදමින් දැනෙනවා. ඔබතුමා දුන්න අවවාදයට අනුව අතහරින්න යන හැඟීම හිතට එනවා. ඒක ඉහළට අවකාශයට මේ අංක දෙකේ මම පෙන්නපු විදිහට මේ පිරිමැදීම් ඉහළට ඇදලා ඉහළම කොටස මේ දෙවියන් රූපේ පෙන්නපු විදිහට ඒ වක්‍රයේ පිරිමැද ඉන්නවා. මේ ඉඳලා ටික වෙලාවකින් හෙමින් පහළට එනවා. යගේ පැහැදිලි මදි පොඩ්ඩක්. පොඩි එකෝ එකක් එනවා. මම ස්පීකර්ස් දාගෙන ඉන්න නිසා දන්නේ නැහැ. ඉයර්ෆෝන්ස් දාගෙන ඉන්න එක නිසා දන්නේ දන්නේ කමන්නේ කියන්නේ සමහර වචන මට හරියට ඇහුන්නේ කමන්නේ කියන්නේ ඔබතුමා දුන්න අවවාදයට අනුව අතහරින්න යන හැඟීම හිතට එනවා. ඒක ඉහළට අවකාශයේ අංක දෙක රූප සටහනේ පරිදි දෙපසට පිරිමැදමින් ඉහළට ඇදිලා ගිහිල්ලා ඉහළම කොටස ඒ දෙක රූපේ දිනවා ඒ වක්‍රයේ පිරිමැදමින් ටිකක් වෙලා ඉන්නවා. එහෙම බොහෝ වෙලා ඉඳලා හෙමින් පහළට එනවා. දැන් නැවත මේ සිදුවට පහළට එන දුර අවම වෙලා එක දුරක් පහළට ආවිත නැවත ඉහළට යනවා. මේකට තවත් සතිමත්ව බලාගෙන ඉන්නකොට අපහරිනවා යන අදහස දැකින ඉදිරියට කරගෙන යනවා. එතකොට තමයි අංක 3 විදිහට හැඩයට ඉහළට ගිහිල්ලා ආයි අංක 4 පරිදිම ඉහළට යනවා. මේ අවකාශයේ උදාහරණයක් විදිහට තමයි දැනෙන්නේ. ශරීරයේ මේ සිත සමගින් ඉහළට ඇදිලා යනවා. සියල්ල විසිරෙන පසුව නැවත පහළට එනවා. මේ අර පහළට එන ස්වරූපය තමයි අංක 5 දෙන්න තියෙන්නේ. දිගින් දිගටම මේ වඩද්දී පහළට එන ප්‍රමාණය පිටිගෙනවා නැවත ඉහළටම ඇදිලා යනවා. මේ සියලුම ලෝක සත්‍යයේ හපතක් ඒවා කියලා මට එදා කියලා සියල්ල අතහරින්න කියන සිතින්ද ඒක මම මුලින්ම හිතනවා. ඉහළට යනකොට දැන් මේ අංක 6 විදියට තමයි දැන් මේ දවස්වල දැන් පොය දවසෙත් මම දවසෙම සී සමාදන් වෙලා භාවනා මේ සාස්මනය පරියන්කයයි මනහන එකයි විතරමයි කරේ. අන්න එතකොට මට දැනුණා දැන් නැවත මේ සිතිවිල්ල වෙන්නේ මෙන්න මේ අංක 6 රූපකරන විදිහට ඒ කෙලින්ම ඉහළට ගිහිල්ලා ඒ අවකාශයේ තව තවත් ඉහළට ඇදලා යනවා. භාවනාව අවසන් වෙන තුරුම මේ විදිහට ඉන්න පුළුවන්. අර බෙල්ල ඉතා ඉහළට පසුවට ඇදී යනකොට තියෙන වේදනාවක් ඒ අතරතුරේ දැනෙනවා. ඉතා ඉහළ අවකාශයට ගියත් සතියෙන් මා එදෙස නිරීක්ෂණය කරන අයුරු හරියට දැනෙනවා. අර කරුංගලයක් ඉතා ඉහළට ගියාට නූල තාම මගේ අතේ තියෙනවා වගේ. අන්න ඒ හැඟීමක් තියෙන තමයි සතුටුමත් තමයි මම මේක නිරීක්ෂණය කරගෙන ඉන්නේ. පර්යාංකයයි සක්මනයි දැන් ඉරියව් දෙකක් විතරයි මට. මේ ආකාරයට තමයි පර්යාංකයක් ඇදලා යන්නේ. good. මේ ඒකේ බොහොම හොඳයි ඒ වාර්තාව. මම ඒක දකිද්දිම තේරුණා ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙනවා ඇත්තේ කියලා. දැන් ඉහළට ඇදිලා යනවා කියපුවාම ඔළුවෙන් උඩට යනවා වගේ දෙයක් දැනෙනවද? ඔළුවෙන් පිටට යනවා දෙයක් දැනෙනවද? එහෙම නැත්නම් මුලින්ම ඉහළම පොයින්ට් එක වගේ පිරිමැද ටිකක් වෙලා ඉඳලා මේ අවසානයේදී මේ අවකාශයට යනවා වගේ තමයි මට දැනෙන්නේ. ඔළුවෙන් පිටට යනවා වගේ දැනෙනවා. තමයි දැනෙන්නේ. මම දැන් මේ හොඳ බලන් ඉන්න මෙතන මම ඉන්නවා ටිකක් ඉහළට මේ කියන දේ ඉතුරු වල මම කරන්න පුළුවන් වගේ හැකියාවක් තියෙනවා. හරි. හොඳයි. එතකොට මම තව ප්‍රශ්නයක් අහුවොත් එහෙම යන්නේක සැකයක් බයක් චකිතයක් ඇති වෙනවද? අපට කවදාවත් එහෙම නැහැ දුන්නා කරන්නේ. එහෙම මම ඒ අවස්ථාවේ ඉන්න පුළුවන්. තව ටිකක් කරමි ඒ ගැන සතුටුමත් වෙනම තව ටිකක් ඉහළට යනවා. එහෙම වෙන්නේ මොකද කියලා ප්‍රශ්නයක් ඔළුවට එනවද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන බයක් එහෙම මොකුත් නෑ මට. මම ඉරියව් වෙන්න එහෙම ඉන්න පුළුවන්. භාවනාව අවසන් වෙනතුරු ඒ විදිහට අවකාශය වගේ තමයි. හොඳයි. මම උදාහරණයක් ඉන්නවා. එහෙමනම් ඔක දැන් කීපාරක් වුණාද පහුගිය සුමානේ තුල? මේක ඔබතුමා කියවනේ අර අතාරිනවා කියලා ජීවිතේ මං කිව්වේ හේතුවක් ආකාරයකින් හරියට පොයින්ට් එකේ ඉන්නවා. මට ඒ වෙලාව වුණා මම යට ඇරලා දාන්න මට තේරෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ අර සිතිවිල්ල ඇතිවෙම තමයි භාවනාවට ගියේ.
හරියට පාර ඉහළ පිරිමැද්දා ඉහළට යෑම යනවා. එක එක විදිහට ගිහලා දැන් අවසානයේ මට අවශ්‍ය නම් ඉහළ තල එහෙම ඉතිරිව හැරලා ඕන වෙලාවක් ඉන්න පුළුවන්. ඒක හොඳයි. එහෙම අවස්ථාවට පොය දවසින් පස්සේ කියන්නේ 10 වෙනිදා පොය දවසේ හිටියා සිකුරාදාත් මම සිල් පවර්ණි වුණේ වැඩට යන්න. මේ තීජපාස ඊට පස්සේ දැන් අද උදේත් ඒකත් මේ තියෙන භාවනාවේදී. කියන්නේ දෙතුන් පාරක් දැන් මොක වුණා. ඒක දැන් පුරුද්දක් හැටියට වෙනවා. පුරුද්දක් හැටියට වෙන්නේ ඒකම තමයි. ඔව්. ඒක බොහෝම හොඳ සංසිද්ධියක් ධර්ම මාර්ගයේ බොහෝම ස්ථාපිත වෙච්ච සංසිද්ධියක්. ඔය සංසිද්ධිය ඕමම වෙන්න ආරිට මේ ඕක Taman කැමති වුණත් අකමැති වුණත් දැන් ඕක දිගින් දිගටම සිද්ධ වෙනවා. ඔය අතාරිනවා කියන මානසිකත්වයේ තියෙන නිසා දැන් අතාරිනවා කියන්න ඕනෙත් නැහැ. දැන් ඔතෙන් පොඩ්ඩක් කියවුණා. තව චුට්ටක් අතාරින්න ඕන කියන කතාව සරුංගලය එක බොහොම ලස්සනට කියවුණා. සරුංගලය උඩට ගියාම තාම නූල මගේ අතේ කියන එක. ඒක එහෙම තමයි සිද්ධ වෙන්නේ. මේක අපි අතාරින්නේ හිමීට. මේ අපේ තියෙන මොනවාද මේ negative energies ඍණාත්මක බලවේගයන් ඒකට තමයි අකුසල් කියලා කියන්නේ. ඒ අකුසල් බලවේගයන් ඔහේ නිකන් බලන් ඉදි අතෑරලා යනවා. ඒ අතෑරලා යන අකුසල් බලවේගයන් අපිට අතාරින්න ලේසි නෑ. සමහර වෙලාවට උඩට එනවා පාතට යනවා උඩට එනවා පාතට යනවා කොයි වෙලාවකරි අතාරන මානසිකත්වය ආවට පස්සේ මේ මුළු සත්වයින්ටම මේක මේ සෙටක් වේවා කියන මානසිකත්වය ආවට පස්සේ ඒවා නිකම්ම අපෙන් අතෑරෙරි යනවා. ඒක දිහා බලන් ඉන්න පුළුවන්. මුලින් අපිට පේන්නේ මේක අපි අල්ලාගෙන අරිනවා වගේ. එහෙම හරි කමන්නේ බලන් ඉන්න. ඊට පස්සේ අපිට කාලයක් එන්න පුළුවන් ප්‍රගුණ කරන්න. ඔකේ ස්ථාපිත වෙන්න. අපේ එහෙම නූලක්වත් අපේ අතේ නැහැ. ඔහේ යnderලා බලන් ඉන්න පුළුවන්. එතකොට මේ යන පිට වෙන වගේ දේවල් මොන වගේ දේවල් හැටියටද පේන්නේ. ඒක යනවා හෙටට ඇදෙනවා කියලා කිව්වට ශක්ති නාමය වලින් කතා කරුවොත් මොන වගේ දෙයක් හැටියටද මේක පේන්නේ? ඒකට මට තාම උත්තරයක් දෙන්න හරි අමාරුයි. ඒක මේ කලබල වෙන්නත් අවශ්‍ය නැහැ. ඔය වෙන විදිය බොහොම හොඳයි. මේ බොහොම සංසාරයක් තිස්සේ වැඩ කරගෙන ආපු ගතියක් තමයි තියෙන්නේ මේක. මේ මම කරපු දෙයක් හැටියටවත් වෙන කිසිම දෙයක් නෙමෙයි. තමන් ගාව තිබිලා තියෙන කුසලයේ බොහොම හොඳට පොඩි කාලේ ඉඳලා භාවනා කරුවා කියලා ඊට ඉස්සෙල්ලා කිව්වා. ඉතින් බොහොම සන්තෝෂයි ඔය ආකාරයට සිද්ධ වෙන එකට. දැන් ඉතින් දිගින් දිගටම යන්න තියෙන්නේ බොහොම ස්ථාපිත භාවයක් තියෙනවා මාර්ගයේ. තෙරුවන් සරණයි. තව කාට හරි තියනවාද මොන හරි කියන්න කරන්න මට තව විනාඩියක් දෙයක් ක්වික්ලි ගත්ත හැකි. එහෙම නැත්නම් සිල්පින් අනුමෝදන් කරලා නවත්තමු කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. කාට හරි මොන හරි දැවෙන දෙයක් තියෙනවා නම් chat එකට message එකක් දාන්න. ඊට පස්සේ මේ විශේෂයෙන් ලංකාවේ ඉන්න මහත්මයා මහත්මිය අපි මම එතකොට අපි WhatsApp call එකක් දාලා මම තියෙන දෙයක් සාකච්ඡා කරමු. සමාවෙන්න ඕනේ මට මේ අද වේල 5 නෙමෙයි ඇත්තටම ටිකක් පොඩි වැඩක් තියෙනවා. ඒ හින්දා මම මේ නවත්තන්න උත්සාහ කරන්නේ. හොඳයි අපි එහෙනම් මේ වැඩසටහන මෙහෙම සාර්ථකව කරගෙන යන්න හැකි වෙලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ ඉන්න මහත්මිනුත් ලංකාවේ ඉන්න මේකට කැප වෙච්ච මහත්මිනුත් මේ අපි දෙගොල්ලන්ට උදව් උපකාර කරන නොපෙනෙන සත්ව කොටස් වලින් ආධාර උපකාරය නිසා එහෙනම් මේ සියලුම සත්වෙන්ට මේ අපි කරන කුසල අනුමෝදන් වේවා කියන ශීර්ෂයෙන් එත්තාවතාජි ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා චම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා. එත්තාවතා චම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා. එත්තාවතා චම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සම්ප සංපත්ති සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි